හොඳයි Zoom app එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ සුපුරුදු සමාජිකාවන් අපි තාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයගොල්ලෝ හැමෝටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රීතිමත් උදෑසනක්. ඒකම අපිත් එක්ක Facebook පිටුව හරහා සම්බන්ධ වෙන්නා වූ සියලුම අපේ මිත්‍රයන්ව තාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා අපේ ඔන්ලයින් පන්තිය සඳහා. අපි ගොඩාක් සන්තෝෂ වෙනවා අපිත් එක්ක ඔයගොල්ලෝ විශේෂයෙන් Facebook පිටුව හරහා සම්බන්ධ වෙන්නා වූ සියලුම මිත්‍රයන්ව ඉතාමත් අපි ගොඩක් සන්තෝෂයි ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වීම ගැන සුද්ධ ලියවිලි ඉගෙන ගන්නට. ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතාම ප්‍රසන්න දෙයක්. විවෘත මනසකින් ඉගෙන ගන්න දේ දේශ බලලා අසන දේ දකින දේ දේශ බලලා සුතාත්මන වහන්සේට තමන්ගේ සිත යටත් කරලා කීකරු වෙලා මේ සුද්ධ සත්‍යතාවය දැන ඉගෙනගෙන ඒවා මෙනෙහි කරලා සුද්ධ ලියවිලි තුලින් සත්‍ය අසත්‍ය බව සොයලා උන්වහන්සේගේ පවුලේ කෙනෙක් අපි රැළ පිළිබඳව කතා කරා. ඒ රැළ උන්වහන්සේගේ රැළ හඳුනගෙන රැළේ ජීවත් වෙන කෙනෙක් වෙන්නට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා කියලා මේ උදෑසන ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි විශේෂිත වූ පාඩමක් ඉගෙන ගන්නට යනවා. මේ පාඩම අද දවසෙන් ඉවර වෙන්නේ නැහැ. ඔබට පුදුම හිතෙයි මේ පාඩම අපි සති ගණනාවක් මාස ගණනාවක් තිස්සේ අපි මේ පාඩම ඉගෙන ගන්නට යනවා. මොකද ඒකට හේතුව මේක තමයි අපේ ගැලවීමට වැදගත් වෙන්නා වූ ප්‍රධානතම කාරණය. අපේ ගැලවීමට අදාළ වෙන්නා වූ ප්‍රධානතම කාරණය වර්තමානයේ ඉන්න කිතුණුවාට වැදගත් වෙන්නා වූ ගැලවීමට අදාළ වෙන්නා වූ ප්‍රධානතම කාරණය තමයි අපි සති ගණනාවක් තිස්සේ අපි ඉගෙන ගන්නට යන්නේ. මාස 5ක් වගේ කාලයක් තිස්සේ අපි සතියට එක දවසයි මම මේ පණිවිඩය ගෙනෙන්නේ. මම ගොඩක් සන්තෝෂයි මට ගෙනෙන්න පුළුවන් නම් ඇත්තටම සතියට පණිවිඩ 3-4ක්. මොකද මම පූර්ණ කාලික දේව සේවකෙක් නෙවෙයි. නමුත් මට හැකියාවක් උපරිමෙන් මම ඒ සේවය උන්වහන්සේ වෙනුවෙන් කරනවා. ඒ නිසා අපි මේ සුද්ධ සත්‍යතාවය දැන ඉගෙන ගනිමු. තාම වැදගත් මේ සුද්ධ සත්‍යතාවය දැන ඉගෙන ගැනීම. මොකද අපේ ජීවිතයට අපේ ගැලවීමට තාම වටින නිසා. අද අපි පටන් ගන්න යන්නේ ඔබ දන්නවා ඊශ්‍රායල් සෙනගට පරණ කිස්මේ දුන්නා වූ ඒ මණ්ඩපමය. පරණ කිවිසුම ගැන කතා කරනකොට ගොඩාක් අය කැමති නෑ පරණ කිවිසුම කතා කරනවට. දන්නේ නෑ මොන හේතුවද කියන කාරණේ. අපි දන්න දෙයක් තමයි අලුත් කිවිසුමේ පැහැදිලිව තිමෝතියස්ට ලියනවා පාවුල්තුමා. මොකද ලියන පණිවිඩේ? දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම් වන පිණිස දේවානුභාවයෙන් දුන් අලුත් කිවිසුම කියලා ලියලා නෑ. දේවානුභාවයෙන් දුන් පරණ කිවිසුම කියලා නෑ. දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල. එහෙනම් උත්පත්ති පොතේ සිට එල්දරව් පොත දක්වාම මොනවාටද දීලා තින්නේ? ඉගැන්වීමට, හික්මවීමට, ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දෙන්න ප්‍රයෝජනවත් තිබේ කියලා. ඒ නිසා කිසිම ක්‍රිතුණුවෙකුට පරණ කිවිසුම අයින් කරන්න හැකියාවක් නැහැ. මොකද ඒ තුල අලුත් කිවිසුමේ සිදුවෙන්න සිදුවෙන්නා වූ බොහෝ කාරණා උන්වහන්සේ අපේ ඇස් අරණ පිණිස අපිට තේරුම් ගැනීමේ පහසු පිණිස ස්වර්ගයේ අද දවසේදී මේ මොහොතේදී සිද්ධ වෙන්නා වූ ඒ සුද්ධ වූ සේවය ක්‍රිස්තුස් වහන්සේ කරන්නා වූ සේවය තේරුම් ගන්න පිණිස පරණ කිවිසුමේදී උන්වහන්සේ පළමුව දෙනු ලැබුවා. ඒ දෙස බලලා ඒ දෙස සිදු වුණා වූ ක්‍රියාකාරකම් දෙස බලලා අපිට උන්වහන්සේ ස්වර්ගයේ අද දවසේදී කරන්නා වූ සේවය උගන්වනවා. මේක ඉතාමත් වැදගත් ඔබගෙත් මගෙත් ගැලවීම සඳහා. මේ කාරණය සාතන් හංගලා තියෙන ක්‍රිස්තියානි කිතුණුවන්ගෙන්. ඔබට අද මේ පාඩම ඉගෙන ගන්නකොට ඔබට තේරෙයි කොපමණ දුරට සාතන් මේ කාරණය හංගලා තියෙන දිග. මම අවුරුදු 30ක් තිස්සේ මේ කරන්නා වූ මේ සේවයේදී මම මේ පාඩම විශේෂයෙන් මේ පාඩම උගන්වන්නට උත්සාහ කරන හැම අවස්ථාවකම මම ලැබපු අත්දැකීම තමයි සාතන් මේකට බාධා කරා. ඒ පෞගේ කියන්නේ ඒ කාලය තුරම බයිබල් පාඩම් කතා කරලා උන්වහන්සේගේ මණ්ඩප මේ උන්වහන්සේ දැන් ස්වර්ගී කරන්නා වූ ඒ සුද්ධස්ථාන මෙහෙය ගැන කතා කරන පාඩමට එනකොට මොකක් හරි බාධා කිරීමක් සාතන් කරනවා. මොකද ඔහු දන්නවා මෙතන තමයි ගැලවීම. මෙතන තමයි මිනිස්සයා සත්‍ය අවබෝධ කරගත්තොත්
මනුෂ්‍ය අනිවාර්යයෙන්ම ඔහුගේ මනසේ ඇගේ මනසේ තිබෙනා ඒ මිත්‍යා මත අයින් කරලා ක්‍රිස්තුස් වහන්සේ වෙතට ඩිරෙක්ට්ලි නැත්තම් කෙලින්ම යොමු වෙනවා කියන කාරණේ සාතන් දන්නවා. ඒ නිසා පුළුවන් තරම් මගේ ජීවිතේ මම මේ පෞද්ගලික අවුරුදු ගාන ඇතුළතම මේ පාඩම කතා කරන්න පටන් ගන්නවත් එක්කම සාතන් පුදුමාකාර විදිහට බාධා කිරීම කර තිබෙනවා. ඒ නිසා අපි සාතන්ට ඉඩ නොවිදී දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා නම් සාතන්ට කිසි දෙයක් කරන්න හැකියාවක් නැහැ. නිසා මේ සුද්ධෝ පාඩමට අපේ අවධානය යොමු කරමු. ගණගන්ට යන්නේ මණ්ඩප මේ උන්වහන්සේගේ මාර්ගය කොයි ආකාරයෙන්ද උන්වහන්සේ දැන් කරන්නා වූ සේවය තුළ අන්තර්ගත කරලා තියෙන්නේ කියන කාරණය. පරණ ගිවිසුමේ දුන්නා වූ මණ්ඩප මෙහෙය තුළ ක්‍රිස්තුස් වහන්සේ කොයි ආකාරයෙන්ද මධ්‍යස්ථය වෙලා තිබෙන්නේ කියන කාරණය අද දවසේදී ඔබ ඉගෙන ගන්නට යනවා. මේක ඉතාමත් වැදගත්. මම පුදුමාකාර සන්තෝෂයෙන් ප්‍රීතියකින් යුක්තව මේ පාඩම සූදානම් කළේ. ඒ වගේම ඉදිරි පාඩනුත් මේ ආකාරයෙන්ම ඔබ ඉදිරියේ සූදානම් කරනවා. ඔබට විශේෂයෙන් දැනුවත් කරන්න ඕන කාරණයක් තමයි මම කිව්වේ අද බොහෝ දේවල් ඔබ ඉගෙන ගන්නට යනවා. ඔබ දන්නවා පරණ ගිවිසුමේ මෝසෙස්ට දුන්නා මණ්ඩපයක් හදන්නයි කියලා දෙවියන් වහන්සේ නික්මයම පොතේ ඔබට කිව්වොත් ඔබට අවබෝධ වෙයි. උන්වහන්සේ කිව්වා මෝසෙස්ට මණ්ඩපයක් හදන්නයි කියලා. මම නුඹලා අතරේ වාසය කරන පිණිස මට ගෘහයක් මට මණ්ඩපයක් හදන්නයි කියලා. මේක හරි ප්‍රසන්න සහ ප්‍රීතිමත් කාරණයක්. ස්වර්ගීය දෙවියන් වහන්සේ පෞකාර මනුෂ්‍යයන් සමග වාසය කරන්නට ඒ බැඳීම ඇති කරගන්නට උන්වහන්සේ මනුෂ්‍යව මැව්වා. ලෝකයේ පටන් ගන්නේදී උන්වහන්සේත් එක්ක ආදරෙන් ජීවත් වෙන්න. නමුත් මනුෂ්‍යයා ඒ දේ ප්‍රතික්ෂේප කරලා සාතන්ට වහලෙක් වෙලා මේ ලෝකයේ ඉන්න අතරත් උන්වහන්සේ මෝසෙස්ට කිව්වා මම ඇවිත් නුඹලා සමග වාසය කරන පිණිස මට හදන්නයි කියලා මණ්ඩපයක්. හැබැයි ඒක මේ මනුෂ්‍ය මනසෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දෙවියන් උන්වහන්සේ ඇවිල්ලා මනුෂ්‍යත් එක්ක වාසය කරන්නට නම් උන්වහන්සේ ඒ දේ දිය යුතුයි මෝසෙස්ට. මෝසෙස්ට හරිය ලස්සනට මෙතන කියනවා නික්මයා පොතේ 25 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ සහ 40 වෙනි පදේ. උන්වහන්සේ කියනවා මෝසෙස්ට මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස. මෝසෙස්ට පෙන්නවා. මොකක්ද වෙන්නේ? පවුල්තුමා හේබ්‍රේ පොතේ හරිය ලස්සනට ඒක විස්තර කරනවා. මේ බයිබල් පාඩය විදිහේ දෙනවා. මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස. මෝසෙස්ට පෙන්වුවා යමක්. ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද. එහෙනම් මෝසෙස්ට ස්වර්ගීය මණ්ඩපය, ස්වර්ගීය දේවමාලිගාව, එහි ආකෘතිය, එහි සලස්ම මේ සියල්ල මෝසෙස්ට පෙන්වනු ලැබුවා. මණ්ඩපයේ ආදර්ශයද ඔන්න මෙන්න ඔබට මම මණ්ඩපය පෙන්වනවා. ඒකේ ආදර්ශය ඔබ මේ පොළොවේ හදන්න ඕන. එහි බඩු මෙන්න. එහි බඩු වල ආදර්ශය ලෙස ඔබ මේ දේවල් හදන්න ඕන. නැවත වාරයක් 40 දී 40 වෙනි පදේ කියනවා සීනයි කන්දේදී මේ සියල්ල මෝසෙස්ට දෙනු ලැබුවා. පෙන්වනු ලැබුවා. කන්දේදී නුඹට පෙන්වන ආදර්ශය ලෙස ඒවා සාදන්ට බලා ගන්න. මම ඒකයි කිව්වේ දයාබර සහෝදර සහෝදරිය මිතුරු මිත්‍රිය අද උන්වහන්සේ කරන්නා මේ සිද්ධ වූ මෙහෙය ඔබ දන්නේ නැත්නම් ඔබට අවබෝධයක් නැත්නම් මතක තියාගන්න ඔබගේ ගැලවීම අනතුරේ බව අමතක කරන්න එපා. ඒ නිසායි ඔබ මේ පාඩම ඉගෙන ගත යුත්තේ. මේ පාඩමට හුම්කම් දිය යුත්තේ. මේ පාඩම අවබෝධ කරගත යුත්තේ සුද්ධ ලියවිල තුලින්. ඒ කාරණේ නිසායි. ඒකයි පෞල්තුමා කියන්නේ කතා කරලා ඉදින් අප කියන දේවලින් ප්‍රධාන එක නම් පෞල්තුමා ලියලා තිබෙන පොත් ගැන අපි දන්නවා. පෞල්තුමා පොත් රාශියක් ලියා තිබෙනවා. ඒ ලියා තිබෙන සියල්ලෙන් පෞල්තුමා කියන අප කියන දේවලින් ප්‍රධාන එක නම් ඇයි එහෙම කිව්වේ? ඔබගෙත් මගෙත් ගැලවීමට එය ඉතාමත් තද බලපෑමක් කරන නිසා තමයි පෞල්තුමා හේබ්‍රේ පොත පුරාම උන්වහන්සේ දැන් කරන්නා වූ සේවය පිළිබඳව ලියා තිබෙන්නේ. ඒ නිසා මේක සෙල්ලමකට නැත්තම් මේක විහිළුවකට නැත්තම් මේක සැහැල්ලුවට ගන්නට නම් හදන්න එපා. මොකද මේ තමයි ඔබගෙත් මගෙත් ගැලවීම. ඒ නිසා මම ඉතාමත් ආසාවෙන් යුක්තව ඉතාමත් කැපීම් යුක්තව මේ දේශනේ ඔබ වෙත ගෙනෙන්නේ. දැන් ඔබට පේනවා මෝසෙස්ට දුන්නා ඒ ආදර්ශය ස්වර්ගික දේ මෝසෙස්ට පෙන්වුවා. ඒ ආදර්ශය ලෙස මේ පොළවේ මම වුන් අතරේ වාසය කරන පිණිස වුන් මට සුද්ධස්ථානයක් සාදස්වා කියලා
දේව වචන ලියා තිබෙනවා. ඒ ස්වර්ගීය දෙවියන් වහන්සේ මනුෂ්‍යත් එක්ක වාසය කරන පිණිස උන්වහන්සේ ඒ ආකෘතිය ඒ මණ්ඩපයේ සැලැස්ම මෝසෙස්ට දෙනු ලැබුවා. මේක හරි ප්‍රසන්න දෙයක් හිතා ගන්න. උන්වහන්සේ මොනතරම් ප්‍රේමවන්ත තනන් වහන්සේද කියලා. මට මතකයි අපි ක්‍රිස්ටි පෙරේරා දේවගත්තුමා මේ පිළිබඳව දේශනයක් ගෙනාව. මට කවදාවත් ඒ දේශනේ අමතක වෙන්නේ නැහැ. උන්වහන්සේ මනුෂ්‍යවමවල මනුෂ්‍යත් එක්ක සහභාගීකම් පවත්ව කැමති වුණා. ඊට පස්සේ මනුෂ්‍ය අකීකරු වුණා. උන්වහන්සේ මණ්ඩපයක් හදන්න කියලා මණ්ඩපයට ආවිලා මනුෂ්‍යත් එක්ක වාසය කළා. මේක හරි ප්‍රසන්න ඉතාමත් අලංකාර ආකාරයට දෙවියන් වහන්සේ ස්වර්ගීය දෙවියන් වහන්සේ මනුෂ්‍යත් එක්ක සම්බන්ධකම් පවත්වපු ආකාරය පුදුමාකාරයි. බලන්න ඊට පස්සේ ඒ తాවකාලික මාලිගය වෙනුවට සලමොන් රජතුමාට දෙනවා ඒ අලංකාර දේව ගෞරවය පිණිස ඒ මාලිගාව හදන්නට. එතකොට අපිට හම්බ වෙනවා දැන් මේ මණ්ඩප නැත්නම් ඒ ස්ථීර නැත්නම් ඒ తాවකාලික කූඩාරම නෙවෙයි. ඔබට කියවලා බලන්න ඒකේ හැම දෙයක්ම බඩු කොයි විදිහට තියෙන්න ඕනේ, මොනවද හදන්න ඕනේ, මොනවද ගින්ද හදන්න ඕනේ, උස පළල දිග මේ සියල් දෙවියන් වහන්සේ මෝසෙස්ට දෙනු ලැබුවා. ඒ අනුව තමයි ඒ මණ්ඩපය උන්වහන්සේට ඇවිල්ලා වැඩ වාසය කරන්න අතිශුද්ධ ස්ථානයේ නිරතුරුවම පැය 24 පුරාම ශකයින ආලෝකය තිබුණා. අතිශුද්ධ ස්ථානයට අවුරුද්දට එකපාරයි උතුම් පූජක ඇතුළුනේ. මේවල තේරුම් අපි මේ පාඩම් තුලින් පුදුමාකාර විදිහට ශුද්ධ ලේවිල තුලින් ඉගෙන ගන්නට යනවා. ඒ නිසා මාත් එක්ක රැඳී සිටින්න අපිත් එක්ක රැඳී සිටින්න ඔබට බොහෝදී ඔබ ඉගෙන ගන්නට යනවා මේ පාඩම් තුලින්. දෙක ලේකම්ක පොතේ 7 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සහ දෙවෙනි පදයේ කියුවත් ඔබට පැහැදිලි වෙයි. සලමන් අලංකාර දාවිත් උත්සාහ කළා දෙවියන් වහන්සේට ගෘහයක් ගොඩනගන්න. නමුත් දෙවියන් වහන්සේ දාවිත්ට පැහැදිලිව කිව්වා ඔබේ පුත්‍රයා මා වෙනුවෙන් ඒ දේවාලිගාව ගොඩනගනවායි කියන කාරණය. එතකොට අපිට හම්බ වෙනවා සලමන් යාඥාකට නිම කළ විට ආසෙන් ගිනිබස ඇවිත් දවන පූජාවද යාගයන්ද දවා දැම්මේ ස්වාමීන් වහන්සේගේ තේජසින් ගෘහය පිරී ගියේ. ස්වාමීන් වහන්සේගේ තේජසින් ස්වර්ගයේ සමායන තේජසින් ස්වාමීන් වහන්සේගේ ගෘහය පිරී තිබුණු නිසා පූජකයන්ට ස්වාමීන් වහන්සේ ගෘහයට ඇතුල් වෙන්න බැරි විය. බලන්න උන්වහන්සේගේ ඒ දේව මාලිගාව ගොඩනගලා කැපකිරීමේ අවස්ථාවේ සලමන් රජතුමා කැපකිරීමේ යාඥාව කියලා බලන්න ඔබට ඉතාමත් පැහැදිලිව ඒ යාඥාව ඔබට ඉගෙන ගන්නට හැකියාවක් ඔබට දැනගන්න හැකියාවක් තිබෙනවා. කොයි ආකාරයෙන්ද සලමන් රජතුමා ඒ යාඥාව උන්වහන්සේට ඔප්පු කරේ. කොයි ආකාරයෙන්ද උන්වහන්සේ යාඥාව පිළි අරගෙන උන්වහන්සේගේ වැඩ සිටීම දේවමාලිගාවේ තහවුරු කරේ කියන කාරණය. මේක ඉතාම අලංකාර දෙයක්. දැන් ඊට පස්සේ අපිට හම් වෙනවා හග්ගයි. ඔබ දන්නවා ඊශ්‍රායල් සෙනගේ අකීකරුකම නිසා. ඊශ්‍රායල් සෙනගේ අකීකරුකම නිසා මොකද වුනේ? ඔවුන්ට එතනින් නැත්තම් ඒ දේවමාලිගාවට හානි වුණා. අපි දන්නවා ඊට පස්සේ වහල්බාවින් විදුනායින් පස්සේ නැවත ඒ ඇවිල්ලා යෙරුසලම ගොඩනගලා දේවමාලිගාව ගොඩනගලා නැවත වාරයක් ඒ නමස්කාර මෙහෙ ඒ මෙහෙ ස්ථාපිත කරනු ලැබුවා. හරි ලස්සනට කියනවා එතන 9 වෙනි පදේ හග්ගයි 2 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ මේ ගෘහයේ අන්තිම තේජස පළමු එකේ තේජසට වඩා මහත් වන්නේ සේනාවල ස්වාමීන් වහන්සේ කියනසේක. මොනතරම් භාග්‍යයක්ද කියලා හිතන්න. පරණ ගිවිසුමේ අය දෙවියන් වහන්සේගේ වැඩ සිටීම දේවමාලිගාවේ අතිශුද්ධ ස්ථානේ ඔවුන්ට ඒ අස්පනා පිට දකින්න ලැබීම මොනතරම් භාග්‍යයක්ද කියලා හිතන්න. අපි එනවා දැන් අලුත් ගිවිසුමට. දැන් ඔබට පේනවා පරණ ගිවිසුමේ සිටියාව ඒ සෙනග සමග දෙවියන් වහන්සේ කොයි ආකාරයෙන්ද ගනුදෙනු කළේ කියන කාරණේ. දැන් අපි එනවා අලුත් ගිවිසුමේදී උන්වහන්සේ කතා කරලා කියනවා බැලුවා වැඩේ හරියන්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ බැලුවා මණ්ඩපයක් හදන්න කියලා දේවමාලිගාවක් හදන්න කියලා. ඒ දේවමාලිගාව හදලා උන්වහන්සේ වැඩ වාසය කරපුවම මිනිස්සු ඒකත් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඒ නිසා දේවමාලිගයටම සිද්ධ වුණා මේ පොළොවට එන්නේ. දේවමාලිගයටම සිද්ධ වුණා. උන්වහන්සේටම සිද්ධ වුණා. මාංශාකාරයෙන් ඇවිල්ලා දෙවියන් වහන්සේ අප සමගී කියලා ශුද්ධ ලේවිලේ ලියා තිබෙනවා මතේ පොතේ. ඒ නිසා යේසුස් වහන්සේටම සිද්ධ වුණා. ඇවිල්ලා මිනිස්සුත් එක්ක වැඩ වාසය කරන්න. දේවමාලිගාව දුන්නට මිනිස්සු ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඊට පස්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේටම සිද්ධ වුණා. ඇවිල්ලා මිනිස්සුත් එක්ක වැඩ වාසය කරන්නට. යෝහන් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 19 සිට 21 දක්වා කතා කරනවා. යේසුස් වහන්සේ උත්තර දෙමින්
මේ මාලිගාව කඩා දමන්න. එවිට 3 දවසකින් එය නැගිටවන්නේ මේ කීසේක. ඉදවරු කතා කොට මේ මාලිගාව ගොඩනැගීමට අපට අවුරුදු 40ක් ගියා. නමුත් ඒක 3 දවසකින් ගොඩනගන්න දවසකින් නැගිටවන්නේ දැයි කිව්වයි. ඔබට යමක් කියන්න උඩ මම මගේ ඒ සහෝදරියත් එක්ක කතා කරගෙන ඉන්න අවස්ථාවේදී මම කියපු දේ තමයි එදා ඉදවරුන්ට ඉදව නායකයන්ට පරිසවරන්ට සදසිවරන්ට ලියන්නන්ට පරණ ගිවිසුම කටපාඩමින් නැත්තම් පුදුමාකාර දැනුවක් තිබුණේ උන්ට. පරණ ගිවිසුම පිළිබඳව ඔවුන්ට වඩා දැනුමක් තිබුණා වූ කිසිම ජාතියක් කිසිම කෙනෙක් හොයාගන්නට බැරි වූ ගියා. එච්චර දැනුමින් සන්නද්ධ වෙලා හිටියා. කොච්චර දැනුමින් සන්නද්ධ වෙලා හිටියත් ඔවුන් අන්ධ වෙලා හිටියා. සත්‍යතාවය අවබෝධ කරගන්න බැරි වෙන ආකාරයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද කියලා හඳුනා ගන්නට මෙසියස් වහන්සේ බව හඳුනා ගන්නට බැරි වෙන ආකාරයට ඔවුන්ගේ සිත් මේ ලෝකයේ දෙවිය අන්ධ කරලා තිබුණා. කොච්චර ඔබ දැනුමින් සන්නද්ධ වුණත් වැඩක් නැහැ. ඔබ ශුද්ධ ලීවිල්ලට කීකරුව එකඟව යටත් කරලා ඔබගේ ජීවිතය ඔබගේ ශුද්ධ ලීවිල්ල ඔබගේ පව් මගේ පව් පෙන්වලා දෙනකොට ඒවා හදාගෙන ඒවා අයින් කරලා උන්වහන්සේට 100% ඔබ යටත් නොවුනොත් ශුද්ධ ලීවිල්ලෙන් කොච්චර ඔබ දැනුමින් සන්නද්ධ වුණත් වැඩක් නැහැ. දයාවර සහෝදර සහෝදරිය මොකද ශුද්ධාත්මයන් වහන්සේට බෑ. ශුද්ධ ලීවිල්ල මම හැමදාම කියන දේ කතන්දර පොතක් හැටියට ගන්න එපා. මේක තමයි ජීවනේ. ජීවනේ පණිවිඩ උන්වහන්සේ නිදංගත කරලා තියෙන ශුද්ධ ලීවිල තුල මේ ජීවනයේ පණිවිඩය ඔබ සොයලා අවබෝධ කරගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ශුද්ධාත්මයන් වහන්සේට ඔබගේ සම්පූර්ණ ජීවිතය යටත් කරලා ඔබගේ කැමැත්ත නැත්තම් නොව උන්වහන්සේගේ කැමැත්ත කරන කෙනෙක් වෙන්න පියාණන් වහන්සේගේ කැමැත්ත කරන කෙනෙක් වෙන්න අතාරින්ට යමක් තියෙනවා නම් ඒ දේ අතහැරලා ශුද්ධාත්මයන් වහන්සේට සම්පූර්ණ යටත් කරන පුද්ගලයාට තමයි මුල සත්‍ය කරා උන්වහන්සේ මඟ පෙන්වන්නේ. එහෙම නැතුව පිටස්තරව ඒ පෙරස්තර ගානායට ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ලැබෙන්නේ යන්නේ නැහැ. ඒක හරියට එදා යුදෙවරුන් වගේ එදා යුදෙව් නායකයන්ගේ වගේ. මොකද දැනුමින් සන්නද්ධ වෙලා හිටියා. ඔවුන්ට කටපාඩමින් මුළු ඒ මෝසස්ගේ පොත් සියල්ල ඔවුන්ට මතකෙ තිබුණා. නමුත් වැඩක් වුණාද? ක්‍රිස්තුස් වහන්සේව හඳුන ගන්නට බැරි වුණා ඔවුන්ට. ඒ නිසායි අපි මේ පිළිබඳව ඉතාමත් ඕනෑකම යුතුව මේ පිළිබඳව අපේ අවධානය යොමු කළ යුත්තේ. දැන් ක්‍රිස්තුස් වහන්සේව දුන්නා. ඒ වචනේ පැහැදිලිව කියන ඊට පස්සේ නමුත් උන්වහන්සේ කතා කළේ තමන්ගේ ශරීරය නැමැති මාලිගාව ගැන. උන්වහන්සේ එකයි කියන්නේ උන්වහන්සේ ඒ යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ කතා කරනවා තවද වාක්‍යano මාංශවත් වී මනුෂ්‍යයන් අතර ආව වැඩ වාසය කරන්නට. පළමුව දේවාලිගාවක් හදන්නට කිව්වා. වැඩ වාසය කරන්නට. උන්වහන්සේ ක්‍රමවේදයක් දුන්නා. ඒ ක්‍රමවේදයේ අනුව මනුෂ්‍යයාට දිව්‍යන් වහන්සේ ස්වර්ගීය දිව්‍යන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නේ මණ්ඩප මෙහෙය දෙනු ලැබුවා. ඒ දේවමාලිගාවේ සිදුවන මණ්ඩප මෙහෙය ගැන තමයි අපි කතා කරන්නේ. ඒ මණ්ඩප මෙහෙය තුලින් පෞකාර මනුෂ්‍යයාට ස්වර්ගීය දිව්‍යන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන විය යුතු ආකාරය දුන්නා. ඊට පස්සේ ඒක මනුෂ්‍යයා හරියට කරගත්තෙත් නැහැ. ඒ නිසා උන්වහන්සේටම සිද්ධ වුණ මාංශාකාරයෙන් මනුෂ්‍යත්වය අරගෙන මනුෂ්‍යත් එක්ක ඇවිල්ලා වැඩ වාසය කරන්න නැත්නම් ඒ සම්බන්ධකම් පවත්වන්න සහභාගීකම් පවත්වන්න බලන්න. ඊට පස්සේ උන්වහන්සේ ඒ කාරණේ ඒ සුද්ධ වූ කාර්යය කරලා උන්වහන්සේ ස්වර්ගයට ගියාට පස්සේ උන්වහන්සේ ඊට පස්සේ මාලිගාව හැටියට එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 19 සිට 22 දක්වා කියලා බලන්න. එතන කියනවා ඒ නිසා නුඹලා තවත් විදේශිකයෝත් ආගන්තුකයෝවත් නොව ශුද්ධවන්තයන් සමග එකනුවර වැසියෝව දෙවියන් වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නෝය. මේකද මේ කාරණේ තමයි අපේ ගැලුම්කාරී යේසුස් වහන්සේ මාංශවත් වෙලා මනුෂ්‍යත් එක්ක වැඩ වාසය කරන්නට ආවේ. මාංශවත් වෙලා අපාත්‍රේ වාසය කරන්නට ආවේ මොනව කරන පිණිසද? තවත් විදේශිකයෝවත් ආගන්තුකයෝවත් නොව ශුද්ධවන්තයන් සමග එකනුවර වැසියෝව දෙවියන් වහන්සේගේ පවුලේ අයවල් කරනු පිණිස. මේ දෙවියන් වහන්සේගේ පවුලේ කෙනෙක් වෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ මේ පාඩම් මාලාව තුලින්ම ඔබ ඉගෙන ගන්නට යනවා. නුඹලා ප්‍රේරිතයන්ගේ ප්‍රොපේතෝරුන්ගේ තත්ත්වවාන පිට ඉදි කරන ලැබ සිටිනහුය. ක්‍රිස්තුස් වහන්සේ මෙහි පොළේ ඒ කොනේ ප්‍රධාන ගලව සිටිනසේක. උන්වහන්සේ තුල මුළු ගොඩනැගිල්ල හොඳ හැටි එකතු කරන ලද ස්වාමීන් වහන්සේ තුල සුද්ධ වූ මාලිගාවක් සෑදීගෙන යන්නේය. ඔබ වහන්සේ මාලිගාවක් හැටියට සාදලා තිබෙනවා. ඔබ වහන්සේ මාලිගාවක් හැටියට සාදලා තිබෙනවා. සුද්ධ හරි ලස්සනට
අලුත් ගිවිසුමේ කියනවා උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රයෝජනවත් මගේ පිටව යාම නුඹලාට ප්‍රයෝජනවත්ය. මොකද මම එවනවා සැනසිලිකාරයන් වහන්සේ. මොකද ක්‍රිස්තුස් වහන්සේ මාංශාකාරයෙන් ඉන්න අතර සීමිත කොටසක් එක්ක පමණයි උන්වහන්සේට සහභාගීකම් පවත්වන්න හැකියාවක් ලැබුණේ. උන්වහන්සේ කියනවා මගේ ප්‍රයෝජනවත් මගේ පිටත් යාම නුඹලාට ප්‍රයෝජනවත්ය. ඊට පස්සේ මම එවනවා සැනසිලිකාරයන් වහන්සේ. ඒ සැනසිලිකාරයන් වහන්සේ කරන කොටගෙන අපි පියාණන් වහන්සේට සහ පුත්‍රයන් වහන්සේට හැකියාවක් තිබෙනවා ඒ දේවමාලිගාව අපේ ශරීරයේ නැමැති දේවමාලිගාව තුල ඇවිල්ලා හැම කෙනෙක් එක්කම වැඩ වාසය කරන්න පවිත්‍රව තබා ගන්නා වූ අයවලුන් සමග ඒ දේවමාලිගාව වැඩ වාසය කරන්න මොනතරම් ආශිර්වාදල බලාපොරොත්තු ජනක නැත්නම් බලාපොරොත්තුවක් ගෙන දෙන පණිවිඩයක් උන්වහන්සේ දෙන්න ලැබී. මේක තමයි උන්වහන්සේගේ සැලැස්ම. ඒක කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 19 සහ 20 ඔබ කියවුවොත් එතන කියනවා නොහොත් නුඹලාගේ ශරීරයේ දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ සුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව බව නොදනියුද? එතකොට උන්වහන්සේ අපිව මාලිගාවක් හැටියට උන්වහන්සේට ඇවිල්ලා අප තුල වැඩ වාසය කරන්නට උන්වහන්සේ තෝරගෙන තිබෙනවා. ඔබට ඔබගේ ජීවිතයේ මගේ ජීවිතයට හැකියාවක් තිබෙනවද ක්‍රිස්තුස් වහන්සේට ඇවිල්ලා මගේ සිත තුළ මගේ ජීවිතය තුළ වැඩ වාසය කරන්න? ඒ තරම් පවිත්‍රව මම මගේ ජීවිතයේ තබාගෙන තිබෙනවා. ශාරීරිකව සහ ආත්මික පවිත්‍රතාවය මා තුළ තිබෙනවද? පුළුවන් ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඇවිල්ලා මා තුළ සුද්ධාත්මන් වහන්සේ කර්ම කොටගෙන වැඩ වාසය කරන්න? ඒ පවිත්‍රකම ඔබට මතක ඇති අපි ඊයේ දවසේදී දේශනාවේදී ඉගෙන ගත්ත සිතින් පවිත්‍රව සිටිනවා තමයි දෙවියන් වහන්සේව දකින්න යන නිසා ඔබගේ පවිත්‍රකම උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. මොකද අපවිත්‍ර තැනකට බෑ උන්වහන්සේට ඇවිල්ලා වැඩ වාසය කරන්න. ඒක ඊටාම පැහැදිලි. ඔබ ශාරීරිකව අපවිත්‍ර කෙනෙක් නම් ඔබ ආධ්‍යාත්මිකව අපවිත්‍ර නම් ඔබ තුලට බෑ යේසුස් වහන්සේට ඇවිල්ලා ඔබ තුල වැඩ වාසය කරන්න පැහැදිලිව කියනවා. සුද්ධාත්මන් වහන්සේ කරනකොටගෙන උන්වහන්සේ ඇවිල්ලා ඔබ තුල වැඩ වාසය කරනවා. එහෙමනම් වැඩ වාසය කරන්න නම් ඔබගේ මනස පවිත්‍රව තබා ගන්න ඕන. ඔබගේ ශරීරය ඔබ පවිත්‍රව තබා ගන්න ඕන. දේව වචනේ පවිත්‍ර දේ සහ අපවිත්‍ර දේ අතර පැහැදිලි වෙන්වීමක් පැහැදිලි ඉගැන්වීමක් ලියා තිබෙනවා. ඒක ශාරීරික පවිත්‍රකම ගැන උන්වහන්සේ කතා කරනවා. කොයි විදිහටද මනුෂ්‍යයාගේ ශාරීරික පවිත්‍රකම සහ අපවිත්‍රකම ගැන කතා කරනවා. ආහාර පාන ඒ සියල්ල ගැන උන්වහන්සේ පැහැදිලි ඉගැන්වීමක් දීලා තිබෙනවා. ආත්මික පවිත්‍රකම ගැන උන්වහන්සේ කතා කරනවා. ඒ නිසා අමතක කරන්න එපා. ඔබව උන්වහන්සේ තෝරගෙන තිබෙන්නේ ඔබ තුල ඇවිල්ලා වැඩ වාසය කරන්නට. ඔබව මාලිගාවක් හැටියට උන්වහන්සේ තෝරගෙන තිබෙනවා. මෙතන පැහැදිලිව කොරින්ති පොතේ පවල්තුමා කියනවා. නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තව සුද්ධාත්මන් වහන්සේගේ මාලිගාව බව නොදනියුද? ඒ නිසා නුඹලාටම අයිති නැත. නුඹලා මිලියට ගන්න ලැබුවේ එබැවින් නුඹලාගේ ශරීරයෙන් වෙන මොකද ශරීර පවිත්‍රත්වය ඉතාම වැදගත්. නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරන්න. ඒ වචනේ කියනවා නුඹලා කතත් බොතත් වෙන යම් දෙයක් කරගත. සියල්ල කෑම තුලින් බීම තුලින් යම් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් කොහොමද මේ කෑම තුලින් සහ බීම තුලින් දෙවියන් වහන්සේව ගෞරවයට පත් කරන්නේ කියලා. උන්වහන්සේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්. උන්වහන්සේ ඔබටත් මටත් ඔබනුත් මගේනුත් බලාපොරොත්තු වෙනවා. ඒ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට අවශ්‍ය කරන සියල්ල උන්වහන්සේ ශුද්ධ ලියවිල තුල දී තිබෙනවා. ඒ නිසා ඔබගේ ආත්මික මනුෂ්‍යය විතරක් නෙමෙයි. මොකද ආත්මික මනුෂ්‍යව ඔබ සූදානම් කරගන්නකොට මේ ශාරීරික මනුෂ්‍යයත් සූදානම් කරන්න ඕන. එතකොට තමයි සුද්ධාත්මයන් වහන්සේට පුළුවන් ඔබ තුල ඇවිල්ලා මා තුල ඇවිල්ලා වැඩ වාසය කරන්න. ඒ තමයි යේසුස් වහන්සේ කියන්නේ අපි. එතකොට අපිට අලුත් ගිවිසුමේ ලියා තිබෙනවා අපිට පුළුවන් ඔබ තුලට ඇවිල්ලා සුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන වැඩ වාසය කරන්න. මේක ඊටාම මිහිරි පණිවිඩයක්. මේක ඊටාමත් ආස කරන පණිවිඩයක්. උන්වහන්සේ ඔබ තුල වැඩ වාසය කිරීම මා තුල වැඩ වාසය කිරීම. ඒ නිසා අපි ඊළඟට යනවා දැන් උන්වහන්සේ බොහෝ මාලිගය හැටියට තෝරගෙන තිබෙනවා. උන්වහන්සේට ඇවිල්ලා වැඩ වාසය කරන්නට. එතකොට අපි දන්නවා යේසුස් වහන්සේ නැමැති මාලිගයේ මේ ලෝකයට ඇවිල්ලා මිනිස්සුත් එක්ක අපාත්‍රේ වාසය කරලා උන්වහන්සේ ස්වර්ගයට ගියා. දැන් අපි යනවා අපේ අවධානය යොමු කරන්නට ස්වර්ගීය මාලිගය දෙසට. වර්තමාන සත්‍ය වෙතට, වර්තමාන සුභාරංචිය වෙතට අපි අපේ අවධානය දැන් යොමු කරන්නට යනවා. ඔබට දැන් තේරෙනවා ඇති ලෝකයේ පටන් ගන්නේ සිටම උන්වහන්සේ මොනතරම් ආශා කළාද මිනිස්සුත් එක්ක වැඩ වාසය කරන්න.
මනුෂ්‍යත් එක්ක ගනුදෙනු කරන්න මනුෂ්‍යයා සමග වාසය කරන්න මොනතරම් ආසාවක් දක්වද උන්වහන්සේ මොන ක්‍රම කොයි ආකාරයෙන්ද මනුෂ්‍යත් එක්ක වැඩ වාසය කරන්නට උන්වහන්සේ එක එක අවස්ථාවන් වලදී පළවෙනි අවස්ථාවේදී මුහුණට මුහුණලා ඒ ආශ්‍රය කිරීම කරනු ලැබුවා. මනුෂ්‍යයා පව කළාට පස්සේ දේව මාලිගාවේ తాවකාලික කූඩාරමක් මෝසෙස්ට පෙන්නුවා. ඒ පෙන්නපු දේ අනුව මෝසෙස් මේ පොළවේදී తాවකාලික කූඩාරමක් හැදුවා. ඊට පස්සේ මෝසෙස් අපි දන්නවා ඒ සලමු රජතුමා ස්ථීර ගොඩනැගිල්ලක් හැදුවා දෙවියන් වහන්සේට වැඩ වාසය කරන්න. ඒකත් ඊට පස්සේ උන්වහන්සේ මාංශාකාරයෙන් මිනිසෙක් හැටියට ඇවිල්ලා මනුෂ්‍යත් එක්ක වැඩ වාසය කළා. ඊළඟට උන්වහන්සේ ස්වර්ගයට ගියාට පස්සේ ස්වර්ගීක සේවය උන්වහන්සේ කරන අතර උන්වහන්සේ ශුද්ධාත්ම වහන්සේව මනුෂ්‍යයට දෙන්න ලැබුවා. ඒ කරුණ කොටගෙන ස්වර්ගයේ කරන්නා වූ සේවයට සමගාමීව උන්වහන්සේට පුළුවන් අපේ තුළ ඇවිල්ලා වැඩ වාසය කරන්න. මේක පුදුමාකාර සත්‍යතාවයක්. මේක පුදුමාකාර ආශිර්වාදයක් ඔබගේ ජීවිතේට මගේ ජීවිතේට. දැන් අපේ අවධානය යොමු කරමු ස්වර්ගීක මණ්ඩපය වෙතට. ස්වර්ගයේ උන්වහන්සේ දැන් කරන්නා වූ සේවය වෙතට දැන් අපේ අවධානය යොමු කරමු. ඒ නිසයි පවුල්තුමාට මෙච්චර කතා කරන්න සිද්ධ වුණේ උන්වහන්සේ දැන් කරන්නා වූ සේවය ගැන. හේබ්‍රේ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 5 වෙනි දක්වා මොනවද කියන්නේ? ඉතින් අප කියන දේවලින් ප්‍රධාන එක නම් අප කියන දේවලින් පවුල්තුමා පොත් රාශියක් ලියලා තිබෙනවා. ඒ සියල්ලෙන් ප්‍රධාන එක කියලා කිව්වේ මේක තමයි වර්තමාන සත්‍ය. මේ දේ අපේ ජීවිතේට, ඔබේ ජීවිතේට, මගේ ජීවිතේට වටිනාකම වටින නිසා පැහැදිලිවම අපිසුදෝ පවුල්තුමාට ඒ ආකාරයෙන් කියන්න සිද්ධ වුණා. ඉතින් අප කියන දේවලින් ප්‍රධාන එක නම් ස්වර්ගවල මහෝත්තමයන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳගත්තා වූ මනුෂ්‍යයා විසින් නොව මෝසෙස්ට කිව්වේ මම නුඹට පෙන්වන ආදර්ශය ලෙස හදන්ටේ කියලා කිව්වා. මනුෂ්‍යයා විසින් නැත නොව ස්වාමීන් වහන්සේ විසින් පිහිටුවන ලද ශුද්ධස්ථානයේ සැබෑ මණ්ඩපයේ සේවකෙක් වූ උත්තම පූජකයෙක් අපට සිද්ධ බවය. මේ උන්වහන්සේගේ මේ උත්තම පූජක සේවය පිළිබඳව තමයි අපි සති ගණනාවක් ඉදිරියේදී ඉගෙන ගන්නට යන්නේ. හේතුව ඒ වර්තමාන සත්‍ය නිසා. සියලු උත්තම පූජකයෝ ගෙනියනවා පවුල්තුමා පරණ කිවිසුමට ඔබවත් මාවත්. සියලු උත්තම පූජකයෝ පඬුරු සහ පූජා ඔප්පු කරන පිණිස පත් කරනු ලබති. එහිසේ එහින් පූජා කිරීමට මේ උත්තම පූජකයාටත් යමක් තිබෙන්න ඕනේ. අපේ උත්තම පූජකයා තනන් වහන්සේ, අපේ මදහත්කාර තනන් වහන්සේ. උන්වහන්සේ මොනවද උන්වහන්සේගේ අතේ තිබෙන්නේ? මේ පූජක සේවය කරන්නට උතා පූජකයන්ට තිබුණා ඔවුන්ගේ අතේ මේ පූජක සේවය කරන්නට බැටළු ලේ කරනකොට තමයි මේ පූජකකම නැත්නම් මේ මදහත්කාර මෙහි කරනු ලැබියේ දෙවියන් වහන්සේ සහ මනුෂ්‍ය අතර මේ මදහත්කාරකම කරේ බැටළු ලේ. නමුත් අපි පැහැදිලිව දන්නවා උන්වහන්සේ පළමුව පූජාව වුණා. ඒ පූජාව තුළින් මේ වචනේ පැහැදිලිව කියනවා යෝහන් කතා කරලා ශ්‍රාවක යෝහන් තුමා අන්න ලෝකයේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවනවා. යෝහන් ශ්‍රාවක යෝහන් විතරක් නෙමෙයි උන්වහන්සේගේ ආදරණීය ගෝලයා කතා කරනවා. එල්තර අපතේ කතා කරනවා බැටළු පැටවා ගැන කතා කරනවා. අපි ඒවා සුදු ලියවිලිතුලින්ම අපි ඉගෙන ගනිමු. එතකොට ඔබට පේනවා ඇති උන්වහන්සේගේම ලේ තුලින් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් මදහත්කාරකම් කිරීම අද ස්වර්ගයේ උන්වහන්සේ කරන්නා වූ සේවය අපි ඉගෙන ගන්නට යනවා. මේකෙන් අදහස් කරන්නේ උන්වහන්සේ වාදිනේක උන්වහන්සේගේ කුරුසිය පූජාවෙන් ලේ තියාගෙන හිටියා කියන කාරණේ. ඒක පැහැදිලිව කියන්න ඕන. උන්වහන්සේ එකවරක් උන්වහන්සේ පූජාව සිද්ධ කරලා ඉවරයි මුළු ලෝකයා උදෙසා. ඒ නිසා උන්වහන්සේට හැකියාවක් තිබෙනවා. පියනන් උන්වහන්සේ ඒ පූජාව වෙලා ඒ කර්ණ කොටගෙන උන්වහන්සේට දැන් හැකියාවක් තිබෙනවා. ඔබවත් මාත් වෙනුවෙන් ඒ මදහත්කාරමේ පියනන් වහන්සේ ඉදිරියේ කරන්නට. මේක තමයි අපිට තියෙන සුභාරංචිය. මේක තමයි අපිට තියෙන ආශිර්වාදය. දේ වචන කියන මග්නසාද අපට සිටින්නේ පවුල්තුමා ලියනවා. අපේ දුක නොදැනන උත්තම පූජකයෙක් නව සියලු ආකාරයෙන්ම අපි වගේම පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක් කියලා. මොනතරම් ප්‍රීතියක්ද? මොනතරම් ආශිර්වාදයක්ද? මොනතරම් ලෝකයේ කිසිම වෙනත් ආගමකට නැති ආශිර්වාදයක් උන්වහන්සේ අපටත් මරක් දී තිබෙනවා. ඇයි? මග්නසාද අපට සිටින්නේ අපේ දුක නොදැනන අපේ ස්වභාවය අපේ පෞකාර ස්වභාවය නොදැනන කෙනෙක් නෙමෙයි අපේ වෙනුවෙන් මදහත්කම් කරන්නේ අද ස්වර්ගීය පියාණන් වහන්සේ ඉදිරියේ. සියලු ආකාරයෙන්ම අපි වගේම පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්. එහෙමයි සුදෝ පවුල්තුමා ලියා තිබෙන්නේ හේබ්‍රේ පොතේ. නිසා
මේ තමයි ඔබටත් මටත් තියෙන බලාපොරොත්තුව. ඊට පස්සේ කියනවා එහෙත් අවස්ථාව ප්‍රකාර පඬුරු ඔප්පු කරන්නන් සිටින බැවින් උන්වහන්සේ තවමත් පොළවේ සිටිනසේක් නම් උන්වහන්සේට කිසිසේත් පූජිකෙක්ව සිටින්නට නොපුළුවන. උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා පූජාව වෙලා උන්වහන්සේ මොකද පූජකයාට මේ බැටළු ලේ අවශ්‍යනේ. ඒ වගේම තමයි උන්වහන්සේගේම ලේ. ඒකයි මම කිව්වේ මේ පාඩමේ සාරාංශය තමයි මේ පූජා ක්‍රමය නැත්නම් මේ මණ්ඩප මෙහෙය තුල ක්‍රිස්තුස් වහන්සේගේ ඒ සේවය නැත්නම් මේ මණ්ඩප මෙහෙය තුලම අපිට හම්බෙන්නේ අන්තර්ගතය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ පළමුව පූජා වුණා. ඊට පස්සේ උන්වහන්සේට හැකියාවක් තිබෙනවා. ඒ පූජාව වෙනතුරු පරණගිස්මේ මනුෂ්‍යයන්ට බැටළුවාව දුන්නා. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේගේ ජීවිත පූජාව සංකතවත් කරන පිණිස මේක ඉතාමත් වැදගත් ඔබත් මාත් ඉගෙන ගැනීම. බලන්න ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා උන්වහන්සේ කිසිසේත් පූජකයෙකු සිටින්න නොපුළවන මෝසෙස් මණ්ඩපය සාදන්ට යන කල කන්දේදී නුඹට පෙන්වන ආදර්ශය ලෙස සියල්ල සාදන්ට බලා ගනින්නේ දෙවියන් වහන්සේ ආඥා කළ හැටියට ඒ පූජකයෝ ස්වර්ගීය වූ දේවල සටහනක්ව ඡායාවක්ව තිබෙන දෙයට සේවය කරති. ඊට සහෝදර සහෝදරි ඔබට පේන පාවල්තුමා විවෘතම කියනවා ස්වර්ගීක දේ තමා මෝසෙස්ට දෙන ලැබුවේ. ස්වර්ගීක දේට දේවල් තිබෙන ඡායාවක් තමා මෝසෙට දෙන ලැබුවේ. ඒ ඡායාව තුල තමයි පූජකයා සහ උත්තම පූජකයා ඒ සේවය කළේ. ස්වර්ගීක දේ දේවල සටහනක්ව තිබෙන දේ තමයි මේ පොළොවේ ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා තමන්ගේ ජීවිතය පූජා කරන තුරු පූජාව වෙන තුරු බැටළු පැටවාණන් වෙන තුරු ඒ සේවය කරගෙන යන්න මනුෂ්‍යයාට ඒ ස්වර්ගීක දේ දෙනු ලැබුවා. බෑබ්‍ර සහෝදර සහෝදරිය මොනතරම් ප්‍රේමවන්ත දෙවි කෙනෙක්ද ඔබටත් මටත් ඉන්නේ. හේබ්‍රය පොතේ 9 වෙනි පරිච්ඡේදය නැවත වාරයක් ඔබගේ අවධානය යනවා. අවධානය ගෙනියන්නට කැමති. 11 වෙනි පදේ සහ 12 වෙනි පදේ නමුත් ක්‍රිස්තුස් වහන්සේ මතු පැමිණෙන්නා වූ යහපත් දේවල උතුම් පූජකයෙක්ව පැමිණ ඊට පස්සේ කියනවා වඩා උතුම් වූ වඩා සම්පූර්ණ වූ අතින් නොසෑදුවා. එනම් මේ භූමික බැවිල්ලට ආйти නොවන්නා මණ්ඩපය මැදින් එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරන කොටගෙන නොව තමන්ගේම ලේ කරන කොටගෙන ඔන්න සිද්ධ සත්‍යතාවයේ පාවල්තුමා ලියා තිබෙනවා තමන්ගේම ලේ කරන කොටගෙන අපෝදිසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධ ස්ථානයට ඇතුල් වූසේක. අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට ඕනේ. ඇයි මේ ශුද්ධ සත්‍යතාවයේ ශුද්ධ පාවල්තුමා තුලින් උන්වහන්සේ එල්දරව් කර දී තිබීම ගැන උන්වහන්සේ පුදුමාකාර තරන් වහන්සේ උන්වහන්සේට අපි ප්‍රශංසා කරමු. මේ ශුද්ධ සත්‍යතාවයේ ශුද්ධ පාවල්තුමා තුලින් එල්දරව් කර දී තිබීම ගැන විශේෂයෙන් ඔහු ඊටම සවිස්තරාත්මකව ලියා තිබෙනවා. දැන් අපි යනවා අපේ ඊළඟ කොටසට. දැන් ඔබගේ අවධානය මම යොමු කරන්නට කැමතියි. ඇයි මේ පිළිබඳව අපි ගැඹුරින් අධ්‍යයනය කළ යුත්තේ? මම ඔබට පාඩම ආරම්භයේදීම ඔබට කිව්වා හේතුව මොකද කියන කාරණේ. පෞල්තුමා කියනවා ඉතින් අප කියන දේවලින් ප්‍රධාන එක නම් පෞල්තුමා මොනවා කොච්චර දේවල් ගැන ඔහුගේ පොත්වල කතා කර තිබෙනවද? ඒ සියලු දේවලින් ප්‍රධාන එක නම් මේ උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරන්නා වූ සේවය තමයි ප්‍රධාන වෙන්නේ. ඇයි? එයත් ඔබගෙත් මගෙත් ගැලවීම. ඒ ප්‍රධාන එක ඔබගෙත් මගෙත් ගැලවීම නිසා ඔබගේ මගේ අවධානය අනිවාර්යයෙන්ම මේ සඳහා යොමු වෙලා මේ සේවයේ ආශිර්වාද ඔබත් මමත් ලබා ගන්න ඕන අද දවසේදී. දැන් ඔබගේ අවධානය යොමු කරනවා භූමික මණ්ඩපයේ පිහිටීම සහ එහි තිබුණා වූ ඒ භාණ්ඩවලට ඔබගේ අවධානය යොමු කරනව දන්නවද? මේ වල පුදුමාකාර මේ මණ්ඩප මෙහි ඉගෙන ගන්නකොට මේ භාණ්ඩවල පවා මේ කාරණා ඉතාම වැදගත්. ක්‍රිස්තුස් වහන්සේ මිනිසයාගේ ගැලවීම කරන්නා වූ කලාව ඒ කාරණය තේරුම් ගන්න පිණිස ඔබට හම්බෙනවා මේ භූමික මණ්ඩපයේ පිහිටීම ගැන කල්පනා කරනකොට මේ සියල්ලට උන්වහන්සේ සැලසුම දුන්නා. මෝසෙස්ට කඳවුර අපිට හම්බෙනවා. මේ මණ්ඩපේ වටා තිබුණා වූ ඊශ්‍රායල් සෙනග කඳවුරු බැඳගෙන ජීවත් වුණේ. ඊශ්‍රායල් සෙනගෙහි වාසය කළා. ඊට පස්සේ අපිට හම්බෙනවා මම ඔබිද්‍රේ පින්තූර තබා තිබෙනවා. ඔබට පේනවා මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබෙනා පින්තූරේ. එතකොට පිටත මාළුව ඔබට හම්බෙනවා. එතන පිටත මාළුවේ තිබුණා ඒවා සැලසුම් මේ ඒ සැලසුම් පිටිම ඔබ ඉදිරියේ තබනවා අද දවසේදී. බැටළු පූජාසනය තිබුණා. වතුර භාජනය තිබුණා.
ඊට පස්සේ මේ කාරණා දෙක පිළිත මළුවේ තිබුණා. අපි සුද්ධ ස්ථානයේ පළමු කොටසට මණ්ඩපයේ පළමු කොටසට ඇතුල් වෙන අතර එතන තිබුණා දකුණු පැත්තේ පහන් රුක තිබුණා, උතුරු පැත්තෙන් පිදීමේ රොටි මේසය තිබුණා, ඊළඟට බටහිර දෙසින් සුවඳ දුම් පූජාසනය තිබුණා. බලන්න ඒ සියල්ල අර්ථාන්විතවයි උන්වහන්සේ දෙනු ලැබී ඒ සියලු දේවල් අර්ථය අපි අද දවසේදී ඉගෙන ගන්නට යනවා. අපි ඊළඟට යනවා අතිශුද්ධ ස්ථානයට. දෙවෙනි කොටසට මණ්ඩපයේ දෙවෙනි කොටසට යනකොට එතන අපිට හම් වෙනවා ගිවිසුම් පෙට්ටිය. එතන තිබෙනා වූ දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ශුද්ධ වූ දසාඥා පනත. දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ශකයින ආලෝකය එතන තිබෙනවා. ඊළඟට එතන තිබෙනවා මන්න භාජනය. ඊළඟට ආරොන්ගේ දල්ලාවා වූ සැරෑටිය අතිශුද්ධ ස්ථානයේ තිබෙනවා. මේ කාරණා අපිට අවබෝධ වෙන්නේ පරණ කිවිසුමේ ඒ මොසෙස් විසින් දීන ලද සියලු කාරණා අධ්‍යයනය කරනකොට. දැන් ඔබ දන්නවා මේ ශුද්ධ ස්ථානයේ සහ අතිශුද්ධ ස්ථානයේ තිරයකින් වෙන් කරලා තිබුණා. ඔබ ඉදිරියේ මම Tamanට කැමති ඒ පින්තූරය ඔබට පේනවා ඇති. කොයි ආකාරයෙන්ද මම මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ මොකද ඔබට මම සිංහලෙන් පැහැදිලි කරලා දුන්නා. ඔබට පේනවා මේ දේ තමයි මේ තමයි කෝට් එක නැත්තම් මේ කදවුර නැත්තම් මේ මණ්ඩපය දිග පළල උස මේ සියල්ල උන්වහන්සේ දෙනු ලැබුවා. ඊළඟට මේ තමයි මණ්ඩපය ශුද්ධ ස්ථානය, මෙතන ශුද්ධ ස්ථානය, ඊළඟට මේ කොටස අතිශුද්ධ ස්ථානය, ශුද්ධ ස්ථානය සහ අතිශුද්ධ ස්ථානය තිරයකින් වෙන් කරනු ලැබුවා. මොකද මේ ශුද්ධ ස්ථානයේ උන්වහන්සේගේ වැඩ සිටීම සමාන අතිශුද්ධ ස්ථානයේ උන්වහන්සේගේ වැඩ සිටීම නිරතුරුවම පැවතියා. එතන ගිවිසුම් පෙට්ටිය, ඊළඟට ආරොන්ගේ දල්ලාවා සැරෑටිය, ඊළඟට මන්න භාජනය, මේ ගිවිසුම් පෙට්ටිය ඇතුලේ උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද දසාඥා පනත තිබුණා. ඊළඟට අපි යනවා ශුද්ධ ස්ථානයට. ශුද්ධ ස්ථානයේ තිබුණා සූඳ දුම් පූජාසනය. එතන සූඳ දූමය පැය 24 පුරාම ඉහළට එසවනු ලැබුවා. සූඳ දුම් පූජාසනය. ඊළඟට අපිට තියෙනවා පිදීමේ රොටි මේසේ. මේ මම මේ සීල දේ ඔබට සිංහලෙන් විස්තර කරලා දෙන්නේ. ඊළඟට තිබුණා පහන් රුක. මේ පහන් රුක තුල අපි දන්නවා පහන් 7ක් තිබුණා. ඔබට මතක ඇති ආත්මයන් සද්දනා ගැන ඒ සම්පූර්ණත්වය ගැන කතා කරනවා. සුද්ධාත්මයන් වහන්සේගේ සම්පූර්ණත්වය පිළිබඳව අපිට හම්බ වෙනවා එල්දර පොතේ කතා කරන ආත්මයන් සද්දනා ගැන. මේවා උන්වහන්සේ අර්ථයක් ඇතුවයි උන්වහන්සේ ලියා තිබෙන්නේ. නිසා මේවා අපි දැනගෙන ගත යුතුමයි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා අපි එළියට එනවා. එළිය ඔබට හම්බ වෙනවා පිටත මළුවේදී. ඔබට හම්බ වෙනවා වතුර භාජනේ. ඒක මේවාල තේරුම ඔබ ඉගෙන ගන්නකොට ඔබට දැනෙයි. ඔබට දැනෙන්න ඕන ඔබගේ හිතට. ඇයි උන්වහන්සේ මෙච්චර අර්ථාන්විතව මේ සේවය පරණ කිවිසුමේ දුන්නා වගේම අද දවසේදී අපේ ජීවිතේට උන්වහන්සේ දැන් කරන්නා උතුම් පූජක මෙහෙදී මොනතරම් වැදගත්කමක් තිබෙනවද කියන කාරණේ. ඊළඟට අපිට හම්බ වෙනවා බැටළු පූජාසනය එළියේ. එතකොට වතුර භාජනය සහ බැටළු පූජාසනය අපිට හම්බ වෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති මේ සලස්ම මේ මණ්ඩපයේ සලස්ම මොසෙස්ට දුන්නා වූ ආකාරයේ එකක් නෑර උන්වහන්සේ හදන්න ඕන. ඒ අදුම් කොයි විදිහටද තිර නිර්මාණය කරන්න ඕනේ. ඊළඟට මේ බහඬ මොන ආකාරයෙන්ද නිර්මාණය කරා එකක් නෑර පිළිවෙලට දෙවියන් වහන්සේ. මොකද මේ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම දෙවියන් වහන්සේ ශිෂ්‍යදු තරන් වහන්සේ මනුෂ්‍යත් එක්ක වැඩ වාසය කරන්නට එන නිසා ඒ සියලු දේවල් පැහැදිලිව පිළිවෙලට තියෙනට අවශ්‍යයි. ඒ නිසා ඒ සියල්ලට දෙනු ලැබුවා. ඒ සියල්ල දෙනු ලැබුවා මොසෙස්ට. ඒ අනුව ඒ తాවකාලික කූඩාරම නැත්නම් ඒ මණ්ඩපයේ සාදනු ලැබුවා. ඔබ ඉදිරියේ තබා තිබෙනවා ඒක. තවත් විදියකින් ඔබට පෙන්නනවා. ඔබට පේනවා මේ ශුද්ධ ස්ථාන අතිශුද්ධ ස්ථානයේ ඔබට පේනවා ඒ අවස්ථාවේදී ගිවිසුම් පෙට්ටිය තිබුණා. ගිවිසුම් පෙට්ටිය ඇතුලේ උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියලා ලද දසාඥා පනත, ඊළඟට මන්න භාජනේ, මෙතන ඒක මේ චිත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ. මණ්ඩ භාජනේ සහ ආරුන්ගේ දරලාවව සැරහැටිය තිබුණා. ඊළඟට අපි යනවා ශුද්ධ ස්ථානයට. ඔබට පේනවා ඇති ශුද්ධ ස්ථානයේ පහන් රුක් 7, ඊළඟට පිදීමේ රොටි මේසය සහ දුම් පූජාසනය කියන කාරණා තමයි ශුද්ධ ස්ථානයේ ඔබට පේන්නේ. ඊළඟට මේක තමයි මම ආසම කරන කොටස. ඊළඟ ස්ලයිඩ්ස් කීපය තමයි මම ගොඩාක් ආස කරන කොටස. මොකද මේ පිළිබඳව තමයි අපි සවිස්තරාත්මකව ඉදිරි පාඩම් වල ඉගෙන ගන්නට යන්නේ. මෙතන තියෙන්නේ උන්වහන්සේත් එක්ක ගමන් කිරීම. මේ ශුද්ධස්ථාන මෙහෙය තුල ඔබට අමතක කරන්න එපා. පොළවේ ශුද්ධස්ථාන මෙහෙය ඒ සියල්ල ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාවෙන්
උන්වහන්සේගේ පූජාව සංකේතවත් කරන පිණිස පරණ ගිවිසුමේ දුන්නා වූ සියල්ල ක්‍රිස්තුස් වහන්සේගේ සේවය ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ජීවිත පූජාව මේ සියල්ලෙන් අපි දැන ඉගෙන ගත්තා. ඒක අමතක කරන්නට එපා. අපි මේ සියල්ල ශුද්ධ ලියවිලි තුලින් දැන ඉගෙන ගත්තා. එතකොට දැන් අපි එනවා මේ කොටසට. දැන් ඔබ බලන්න උන්වහන්සේත් එක්ක උන්වහන්සේ දැන් කරන්නා වූ මේ සේවය එක්ක අපේ තියෙන සම්බන්ධතාවය කොච්චරද කියලා. ඔබට පේනවා අපි දැන් මේ පහුගිය ඒ චිත්‍රයෙන් අපි ඉගෙන ගත්ත දේ තමයි කුමක්ද? ඔබට මතක ඇති මේ පහුගිය ඒ ඉගෙන ගත්තා වූ දැක්කා වූ චිත්‍රයෙන් අපි දැක්ක දේ තමයි පිටත මාළුවේ මොකද්ද තිබුණේ? බැටළු පූජාසනය තිබුණා. බැටළු පූජාසනය තිබුණා. ඊළඟට වතුර භාජනයක් තිබුණා. ඊළඟට අපිට හම් වෙනවා ඒ ශුද්ධස්ථානයට එනකොට එතන තිබෙනවා පිදීමේ රොටි මේසේ. එතන රොටි 12ක් තිබුණා. ගෝත්‍ර 12 සංකේතවත් කරන පිණිස. ඊට පස්සේ අපිට හම් වෙනවා පහන් රුක. එතන පහන් රුක් 7ක් තිබුණා. ඊළඟට පහන් රුකේ පහන් 7ක් තිබුණා. ඊළඟට අපිට හම් වෙනවා දුම් පූජාසනය. එතකොට මේ දුම් පූජාසනය මේ කාරණා තුන අපිට ශුද්ධස්ථානය අපිට හම්බුණා. ඊළඟට අපිට හම් වෙනවා අතිශුද්ධ ස්ථානයේ ඒ ගිවිසුම් පෙට්ටිය සහ ගිවිසුම් පෙට්ටිය තුල තිබුණා වූ උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියලත දසාඥා පනත ආරොන්ගේ සරැටිය සහ ඒ මන්න භාජනය. දැන් බලන්න උන්වහන්සේ ගැන අපි ගත්තොත් ඔබට පේනවා ඇති ඒ බැටළුවාගේ පූජා කරා. බැටළුවාව මේ පිටත මළුවට කවුද පව්කාර මිනිසයා පව් කරාවම බැටළුවාව ගෙනල්ලා බැටළුවාව පව්කාර මිනිසයා පව් කියා දීලා බැටළුවාව පිට තබලා බැටළුවාව මරණු ලැබුවට පස්සේ ඒ බැටළුවාව කොහෙද පූජා කරන්නේ? මේ එළිය තිබුණා වූ බැටළු පූජාසනේ පූජා කරනවා. ඊළඟට ඒ පූජකයා පවිත්‍ර වෙලා කොහටද යන්නේ? අතුලට යනවා. කොහටද? ශුද්ධස්ථානයට ඇතුල් වෙනවා. බලන්න උන්වහන්සේගේ සේවයේ කොයි ආකාරයෙන්ද මේ දේවල් ඉෂ්ට වුණේ කියන කාරණේ. ඊළඟට උන්වහන්සේ පූජකයෙක් හැටියට අපිට පවුල් තුමා ලස්සනට විස්තර කරනවා. උන්වහන්සේ මේ ලෝකයේ මේ සේවය ආමාර කරලා ඒ පූජාව ඔප්පු කරලා උන්වහන්සේ කොහට ඇතුළු වුණාද කියලා. ඒකයි හේබ්‍රේ පොත ඔච්චර වැදගත් වෙන්නේ අපේ ජීවිතේට. අපි හේබ්‍රේ පොත ඉගෙන ගත යුතු උන්වහන්සේ ශුද්ධස්ථානයට ඇතුළු වුණායි කියලා. හේබ්‍රේ පොතේ පවුල් තුමා ලස්සනට විස්තර කරනවා. එතන අපිට හම්බ වෙනවා කුමක්ද? උන්වහන්සේ පැහැදිලිව කියනවා මම තමා සත්‍ය. දේව වචනය the truth නැත්නම් සත්‍ය. ඊළඟට මම තමා මාර්ගය. ඊළඟට තමා මම තමා ජීවනය. හරි මේ කාරණා සියල්ල ඔබට බයිබල් පාඨ තුලින් ඔබට හම්බ වෙන උන්වහන්සේ ඒ පූජකයෙක් හැටියට කරන්නා වූ සේවය. උන්වහන්සේ පළමුව ස්වර්ගයේ උන්වහන්සේ පූජාව වෙලා ඒ පරණ ගිවිසුමේ ඔබට පෙනෙයි පූජාව අවශ්‍ය වුණා මෙහෙට. ඊළඟට පූජකයාගේ සේවය දිනපතා අවශ්‍ය වුණා මේ සේවයට. ඊළඟට අවුරුද්දට එකපාරක් උත්තම පූජකයාගේ සේවය අවශ්‍ය වුණා. බලන්න උන්වහන්සේගේ ජීවිතය තුළින් උන්වහන්සේ මේ කාරණා තුනම හරි ආලංකාර ලෙස සම්පූර්ණ කර තිබෙනවා. උන්වහන්සේ පූජාව වෙලා පළමු ඊළඟට උන්වහන්සේ පවුල් තුමා කියනවා පූජකයා හැටියට උන්වහන්සේ ශුද්ධස්ථානයට ඇතුළු වුණායි කියලා අලුත් ගිවිසුමේ හේබ්‍රේ පොතේ කතා කරනවා. එතකොට මේ පූජකයා කරා වූ සියලු දේ ඔබට පේනවා උන්වහන්සේගේ ජීවිතය තුළින් උන්වහන්සේ කොයි ආකාරයෙන්ද සම්පූර්ණ වුණේ කියලා. ඊළඟට උන්වහන්සේ අපි දන්නවා විනිශ්චය සඳහා ඒ පරණ ගිවිසුමේ අපි දන්න අවුරුද්දට එකපාරක් දුන්නා සමගි කිරීමේ මංගල්‍යය. සමගි කිරීමේ මංගල්‍යයේදී අපි දන්නවා උත්තම පූජකයා තමයි පූජකයෝ නෙමේ සේවය කරේ. උත්තම පූජකයා ඒ සේවය කරනු ලැබුවා. ඒ විනිශ්චයේදී දෙවියන් වහන්සේ හා මිනිස්සු පව්කාර මිනිසයා සමග සමගිකම ඇති කරන්නට අවුරුද්දට එකපාරක්. නමුත් උන්වහන්සේ අපි දන්නවා ශුද්ධ ලියවිල්ලට අනුව ඒ අනාගත වාක්‍යයට අනුව එල්දරව් පොතේ සදාන් වෙන්නා වූ ඒ එල්දරව් පොතේ නෙමෙයි දානියෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ හම්බෙන්නා වූ ඒ දීර්ඝතම අනාගත වාක්‍යයට අනුව උන්වහන්සේ මේ පවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය පරණ ගිවිසුමේ ඒ උත්තම පූජකයා පවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය අවුරුද්දට එකපාරක් කළා. ඒ ශුද්ධස්ථානයේ පවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය ඒ විනිශ්චය දවස නැත්නම් ඊශ්‍රායල් සෙනගට අවුරුද්දට එකවරක් ඔවුන්ව විනිශ්චය කරනු ලැබුවා. ඒ විනිශ්චය කරනකොටගෙන ඒ උත්තම පූජකයා දෙවියන් වහන්සේත් එක්ක සමගි කරා පව්කාර මිනිසයාව අවුරුද්දට එකවරක් ඒ සමගි කිරීමේ මංගල්‍යය තුල ඒ දේම දැන් අපි පරණ ගිවිසුමට අලුත් ගිවිසුමට එනකොටම උන්වහන්සේ ඒ සේවය ආරම්භ කරන බව රාදාවල් 2300ක් පසුවන තුරිය
ඒ ස්වර්ගයේ සේවයේ ආරම්භය සනිටුහන් කරලා තිබෙනවා. දානියෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ උන්වහන්සේ ඒ පොරොන්දු ප්‍රකාරයට ඒ අනාගත වාක්‍යයට අනුව උන්වහන්සේ අතිවිශුද්ධ ස්ථාන සේවය සඳහා විනිශ්චය සඳහා එල්තර පොතේ අපිට හම්බ වෙනවා පළවෙනි දේවදූතයාගේ පණිවිඩයේදී කෑ ගහලා කියනවා කොහොමද අහසත් පොළොවත් විනිශ්චය පැමුණේ දෙවියන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරව දීපල්ලා මංසද විනිශ්චය පැය ආරම්භ වෙලා තිබෙනවා. ඒ උන්වහන්සේගේ අතිශුද්ධ ස්ථාන සේවය ආරම්භ වෙලා තිබෙනවා. ඒ නිසා ඔබ යොමු වෙන්න ඕන අහසත් පොළොවත් මුහුදත් නැවූ සැබෑ නමස්කාරය වෙතට මිනිසයා යොමු විය යුතු බව දේව වචනේ පැහැදිලිව ඒ අනතුරු ඇඟවීම ඒ කැඳවීම එල්දරා පුතේ අවසාන කාලේ ජීවත් වෙන්න ඔබටත් මටත් කර තිබෙනවා. මේක බුදුමාකාර සත්‍යතාවයක් දාබර සහෝදර සහෝදරි මම එකයි කිව්වේ මේක සහැල්ලුවකට ගන්න එපා. මේක ඔබගෙත් මගෙත් ගැලවීම. උන්වහන්සේ අපිට හම්බෙනවා ඒ අතිශුද්ධ ස්ථානයේ දැන් අපිට උන්වහන්සේව හම්බෙන්නේ අතිශුද්ධ ස්ථානයේ මොකද ඒ අනාගත වාක්‍ය 1844 දී ඒ කාලවකවානුවට අනුව කාලවකවානුව ගණනය කිරීමේදී ඒ දානියෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ කතා කරන්නා වූ ඒ අනාගත වාක්‍යයේ ආරම්භ වෙන කාල පරිච්ඡේදයේ ඒ ගණනය කළ යුතු ආකාරයේ සියල්ලට ඒ සියල්ලම දානියෙල්ට දෙනු ලැබුවා. ඒ අනුව අපි ගණනය කිරීමේදී ඒක සම්පූර්ණ වෙන්නේ කාල ඒ අනාගත වාක්‍ය සම්පූර්ණ වෙන්නේ 1844 දී. එතකොට මේ කාරණේදී උන්වහන්සේ සුද්ධ ස්ථානයේ සේවය කරනවත් එක්කම උන්වහන්සේ අතිශුද්ධ ස්ථානයේ වෙතට ඇතුළු ලැබුවා විනිශ්චය සඳහා. බලන්න කොයි ආකාරයෙන් දේ දීලා තිබෙන්නේ කියන කාරණා. එතකොට උන්වහන්සේ මේ මිනිස්යාගේ ගැලවීම වෙනුවෙන් මේ හැම දෙයක්ම කරනකොට මේ හැම දෙයක්ම උන්වහන්සේ සැලසුම් කරලා කරගෙන යනකොට ඔබත් මමත් කොහෙද හිටගන්නේ? ඔබටත් මටත් යම් දෙයක් තිබෙනවද කරන්නට? උන්වහන්සේ හැමදේම කෙරුවා. ඒක අපි හැමදේම හැම කෙනෙක්ම පිළිගන්න දෙයක්. මිනිස්යාගේ ගැලවීම වෙනුවෙන් සියල්ල උන්වහන්සේ කරලා ඉවරයි. නමුත් ඔබටත් මටත් ඒ සේවයට සහභාගී වෙන්න ඕන. ඒ සේවයේ කොටස්කරුවෙක් වෙන්නට ඕන. පුජිදෝ පාල්තුමාට ලස්සනට ඒක විස්තර කරනවා. ඔහුගේ පොත්වල. දැන් බලන්න. ක්‍රිස්තුස් වහන්සේ අපි දකින්න ඔබට පේනවා ඇති ක්‍රිස්තුස් වහන්සේගේ සේවය උන්වහන්සේ මිනිස්යාගේ ගැලවීම වෙනුවෙන් ඉෂ්ට කරමින් සිටිනවා. එතකොට අපිට නිශ්ශබ්දව ඉන්න පුළුවන්ද? පළමුව ඔබ යන්නට ඕනේ ක්‍රිස්තුස් වහන්සේ වෙතට. උන්වහන්සේගේ කුරුසියේ පූජාව වෙතට ඔබ යන්නට ඕනේ. එතනදී ඔබගේ පව් අත්හරින්න ඕන. ඔබගේ පාප වලට උන්වහන්සේ පව්කමාව ලබා දෙනවා. ඔබ පව් අත්හැරලා ඔබ මොකද වෙන්න ඕනේ? ඔබට පේනවා ඇති. මෙතනදී ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාවට ඇවිල්ලා ඔබේ පව් කියා දීලා ඔබ පාප පස්තවිලි වෙලා පශ්චාත්තාප වෙලා ඔබ උන්වහන්සේ ඉදිරියේ ඒ පෞල්තුමා සමග පෞල්තුමා කියන වගේ ක්‍රිස්තුස් වහන්සේ සමග තමන්ගේ පෞකාර ජීවිතයේ කුරුසියේ අනගසනකොට ඊට පස්සේ අපි ඇතුල් වෙනවා බෞතිස්මය තුලින් ඔබ පවිත්‍ර කරනවා උන්වහන්සේ. බෞතිස්මය තුලින් උන්වහන්සේගේ පවුලේ කෙනෙක් වෙනවා. ඊළඟට ඔබ ඇතුල් වෙනවා කොහටද? ශුද්ධ ස්ථානයට. ඔබ ශුද්ධ ස්ථානයේ ඔබ දන්නවා ශුද්ධ ලීවිල්ල පැහැදිලිව රොටි වලින් සම්බන්ධ පැහැදිලි කරන උන්වහන්සේගේ ශුද්ධ වචනයට ඔබ දේව වචනේ දිනපතාම ඉගෙන ගන්නට පටන් ගන්නවා. ඒ තුල වර්ධනය වෙන්න ඔබගේ ජීවිතය තව දුරටත් ඔබ උන්වහන්සේ තුල වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඔබ සාක්ෂි දරන්නෙක් බවට පත් වෙනවා. ඊළඟට ඔබ යාඥාවේ ජීවිතය ඔබට පේනවාදී මේ දුම් පූජා මේ හැම දෙයකටම තේරුමක් තියෙනවා. දුම් පූජාසන යාඥාවේ ජීවිතය කැන්ඩල් ස්ටික් නැත්නම් ඒ පහන් රුක තුලින් සුද්ධාත්මන් වහන්සේට තමන්ගේ ජීවිතය තුල ක්‍රියා කරලා තමන්ගේ ජීවිතය තුළින් දේව උන්වහන්සේ කියනවා නුඹලා ලෝකයේ ආලෝකය. නුඹලා ලෝකයේ ආලෝකය. ඔබ මේ process එක නැත්තම් මේ කාර්යය ඔබ සම්පූර්ණ කරාට පස්සේ ඔබට මෙතන ඉන්න බෑ. ඔබට මෙතන ඉන්න බෑ. අද ගොඩාක් ක්‍රිස්තියානි අය ඉන්නේ තාම මෙතන ඉන්නේ. තාම ඉන්නේ කෝට්යාඩ් එකේ නැත්තම් තාම ඉන්නේ පිටතමලුවේ නෑ. ඔබ සුද්ධ ස්ථානයට ඇතුල් වෙන්නටම අවශ්‍යයි. සුද්ධ ස්ථානයේ මේ කොටසේ ඔබ දැන් ඉන්නට ඕනේ. ඔබගේ යාඥාව ජීවිතය සුද්ධාත්මයන් වහන්සේ සංසයට තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම යටත් කරලා ඔබ මෙතන ඉන්නට ඕනේ. මතක තියාගන්න. ඊළඟට ඔබ දේව වචනයෙන් දිනපතාම ඔබ පූර්ණ වෙන්න ඕන. සන්නද්ධ වෙන්න ඕන. ඉගෙන ගන්න ඕන. මේ ගැඹුරු දේවල් ඔබ අවබෝධ කරගන්න යන්න ඕන. කරගන්නට. මෙතන තමයි එන්ගේජ්මන්ට් එක. අපි කියනවා විවාහ මොකද ඒකට කියන්නේ? අපි සිංහලෙන් එන්ගේජ් වෙනවා කියන්නේ සරණ බන්ධනයට ප්‍රථම අපි මෙතනදී අපි පළමුව ගිවිස ගන්නවා. විවාහ ගිවිස ගැනීමේ ක්‍රියාවලිය
ඔබ සිද්ධ වෙනවා. ඊළඟට අපි දන්නවා උන්වහන්සේ හර ලස්සනට උපමා කතාවලින් කිව්වා මනමාලය ගැන. මේ සරණ මංගල්‍ය ගැන උන්වහන්සේ අලුත් ගිවිසුමේදී උන්වහන්සේ උපමා කතාවලින් කිව්වා. උන්වහන්සේ එන්ට යනවා තමන්ගේ මනාලියව අරගෙන යන්න සභාව නැමැති මනාලියව අරන් යන්න. ශුද්ධ පෞල්තුමා හර ලස්සනට ඒ ගැන විස්තර කරනවා අපි ඊයේ දවසේ ඉගෙන ගත්තා. එතකොට මනාලියව අරගෙන යන්න ඔබ මෙතන සිටියොත් පමණයි ඔබ උන්වහන්සේත් එක්ක එන්ගේජ් වෙලා නැත්තම් උන්වහන්සේත් එක්ක විවාහ ගිවිසගෙන සිටියොත් පමණයි උන්වහන්සේට හැකියාවක් තිබෙන්නේ ඇවිල්ලා අරගෙන යන්න. කන්‍යාවන් 10 දෙනාගේ උපමා කතාවේදී අපිට ඒක හරි ලස්සනට උන්වහන්සේ විස්තර කරනවා. පස් දෙනෙක් මෙතන හිටියේ. ඔවුන් මෙතන හිටියේ නැහැ. ඔවුන් එන්ගේජ් වෙලා හිටියේ නැහැ. ඔවුන් ඒ සරණීය බන්ධනයට නැත්තම් ඒ ගිවිසගෙන හිටියේ නැහැ. 5 දෙනෙක් මෙතන හිටියේ. නමුත් 5 දෙනෙක් හැබැයි හැමෝම බලන් හිටියේ කාවද? උන්වහන්සේ මනමාලයාගේ පැමිණීම. නමුත් 5 දෙනෙක් මෙතන හිටියා වුන් නොදැනුවත්වම ඔවුන් මෙතෙන්ට ඇතුල් වෙලා තිබුණේ නැහැ. ඒ නිසායි ඔබටත් මටත් මෙතන ජීවත් විය යුතු බව නැත්තම් ඒ හෝලි ප්ලේස් එකේ නැත්තම් සුද්ධස්ථානේ ඔබ ජීවත් විය යුතු බව තේරුම් ගත යුත්තේ. මොකද එතකොට තමයි ඔබට හැකියාවක් ලැබෙන්නේ. උන්වහන්සේට හැකියාවක් ලැබෙන්නේ ඔබව ඒ මහත් වූ සරණ මංගල්‍ය මෙහි ඒ මංගල්‍යයට ඔබවත් මාවත් අරගෙන යන්න. මේක මායිකයි කිව්වේ මේක සහැල්ලුවට නම් ගන්න දෙපා. මොකද උන්වහන්සේ මේ සියලු එල්දරව් කිරීම අද දවසේදී ඔබත් මාත් ඉදිරියේ තබනවා. ඒ නිසා ඔබ මේ ගැන සුවිශේෂිත වූ අවධානයක් ඔබ යොමු කර යුතුමයි. මේක තවත් ආකාරයෙන් ඔබ ඉදිරියේ තබා තිබෙනවා. දැන් ඔබට පේනවා ඇති. උන්වහන්සේ පැහැදිලිව සඳහන් කරා. මට විනාඩියක් දෙන්න. හොඳයි. ඔබට පේනවා ඇති. උන්වහන්සේ පැහැදිලිව කියනවා බලන්න. නිග්‍රහපතේ 25 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදේ පැහැදිලිව කියනවා. කන්දේදී නුඹට පෙන්වන ආදර්ශය ලෙස හදන්ට නැවත නික්මියාව 26 කතා කරනවා. කන්දේදී නුඹට පෙන්වන ප්‍රකාරය ලෙස මණ්ඩපය පිහිටුවන්න. මේක උන්වහන්සේ පැහැදිලි සත්‍යතාවය පැහැදිලිව උන්වහන්සේ පැහැදිලි ආලෝකයක් අපිට දී තිබෙනවා. හේබ්‍ර පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 3 සිට 5 දක්වා ඔබ කියවොත් පරිමාව ආකෘතිය සිතියම ආදර්ශය මේ සියල්ල මෝසෙස්ට දෙන්න ලැබුවා. මොකද ඒකට හේතුව උන්වහන්සේ යන්නේ ස්වර්ගීය දෙවියන් වහන්සේ ඇවිල්ලා මනුෂ්‍යත් එක්ක වැඩ වාසය කරන්නට යන. ඒ නිසා ඒවා හැම පිළිවෙලටම සුද්ධව ගානට නීට් එකට තියෙන්න ඕන. අපි සිංහලෙන් කියනවා. පිළිවෙලට තියෙන්නට ඕන නිසා තමයි මෝසෙස්ට සියල්ල පෙන්වුවේ. මේ දේ ඔබ හදන්න ඕනේ කියලා. අපිට පේනවා 8 වෙනි පරිච්ඡේදයේ කිව්වොත් මෝසෙස් සාදන්ට යන කල මේක අපි මේ බයිබල් පාඩේ කියුවා. ඒ නිසා ඔබට පේනවා ඇති මොනතරම් උතුම් නැත්තම් මොනතරම් ශුද්ධ වූ සේවයක්ද මොනතරම් ශුද්ධ වූ කැඳවීමකටද ඔබවත් මවත් උන්වහන්සේ කැඳවලා තියෙන්නේ. දැන් ඔබට එනවා ඔබ දන්නවා පරණ ගිවිසුමේ මේ දෙවියන් වහන්සේගේ දින දර්ශනය. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනඟට දුන්නා වූ දින දර්ශනයට ඔබගේ අවධානය මගේ අවධානය යොමු කරන්නට කැමතියි. ඔබ දන්නවද මේ දින දර්ශනය තුළ අපි හම් වෙනවා මේ මණ්ඩපයට අදාළව මේ මණ්ඩපයට සමගාමීව සම්බන්ධ කරලා උන්වහන්සේ ඊශ්‍රායල් සෙනඟට මංගල්‍යයක් දුන්නා. ඔබට මතකයි ඇති මංගල්‍ය 7ක් දෙනු ලැබුවා. එතකොට මේ මංගල්‍ය පිළිබඳව ලෙවි කතාව පොතේ 23 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. දෙවෙනි පදයේ සිට ඔබ පළවෙනි පදයේ සිට කියවලා ගියොත් මේ සියලු මංගල්‍යයන් 7 අපිට හම්බ වෙනවා. බලන්න මේ සෑම මංගල්‍යයකටම ක්‍රිස්තුස් වහන්සේගේ සම්බන්ධතාවය. මම එකයි කිව්වේ සෙන්ට්‍රලයිස් නැත්තම් ඒ මධ්‍යස්ථය මේ සියලු දේවල මධ්‍යස්ථය ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ එනතුරු මේ සියලු මංගල්‍යයන් ඊශ්‍රායල් සෙනඟට දෙනු ලැබුවා. ක්‍රිස්තුස් වහන්සේව මේ මංගල්‍යයන් තුලින් දකින පිණිස. උන්වහන්සේගේ පාස්කු මංගල්‍ය දුන්න උන්වහන්සේගේ මරණය දකින පිණිස. මුහුන් නොදෙමු රොටි මංගල්‍ය දුන්න උන්වහන්සේගේ භූම දාණය ඔවුන්ට දකින පිණිස. ප්‍රථම ඵල උන්වහන්සේගේ මලුන්ගෙන් උත්ථානය දකින පිණිස. පෙන්තකොස්ත මංගල්‍ය දෙන ලැබ උන්වහන්සේගේ මදහත්කාර සේවය ඔවුන්ට දකින පිණිස. හොරණෑ මංගල්‍ය දෙන ලැබුවා. ඒ විනිශ්චය ආරම්භය අපි දන්නවා මේක අපි අවිස්තරාත්මක අපි ශුද්ධ ලේවිල තුළ මේ කාරණා ඉගෙනගෙන තිබෙනවා. හොරණෑ මංගල්‍ය දෙන ලැබ උන්වහන්සේගේ විනිශ්චය ආරම්භය පිළිබඳ දකින පිණිස. ඊළඟට අපිට හම් වෙනවා සමය කිරීමේ දිනේ අපි ගිය සබත් ඒ දේශනය තුළින් අපි ඉගෙන ගත්තා. සබත් පාඩම තුළින් අපි ඉගෙන ගත්තා. සමය කිරීමේ දිනය දුන්නා විනිශ්චය ඉදිරියේ වෙන්න තිබෙනා ආරම්භ වෙන්න තිබෙනා විනිශ්චය පිළිබඳව
ඔවුන්ට දකින්න පිණිස ඉගෙන ගන්නම් පිණිස ඒ විතරක් නෙවෙයි කූඩාරම් මංගල්‍ය දෙන්න ලැබුවා. මේ සියලු කාරණා උන්වහන්සේ කොයි විදිහටද සමාප්තියකට ගෙනිට යන්නේ. උන්වහන්සේගේ ගැලවුණා වූ සෙනඟ උන්වහන්සේ දෙවෙනි වර මේ ලෝකයට ආවිලා උන්වහන්සේගේ සෙනඟ වරගෙන ස්වර්ගයට යාම සහ ස්වර්ගයේ අවුරුදු දහසක් රජකම් කිරීම පිළිබඳව ඒ දේ ඇදහිල්ලෙන් දකින්න පිණිස මේ සියලු මංගල්‍යයන් ඊශ්‍රායල් සෙනඟට දෙන්න ලැබුවා. දායක සහෝදර සහෝදරිය මෙන්න මේ මංගල්‍යයන් තුලත් අපිට හම්බෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවය, උන්වහන්සේගේ පූජා, උන්වහන්සේගේ මලුන්ගෙන් උත්ථාන වීම, උන්වහන්සේගේ මදහත්කාර මෙහෙය සහ විනිශ්චය ආරම්භය සහ ඒ සීල සේවාවන් සමාප්තිය ඒ යේසුස් වහන්සේ උන්වහන්සේගේ සෙනගව උන්වහන්සේ සමගම වැඩ වාසය කරන්නට උන්වහන්සේ අරගෙන යනා වූ මේ සීල කාරණා සියල්ල දකින්න පිණිස අදහිල්ලෙන් දකින්න පිණිස ඡායාවක් හැටියට නැත්නම් ඒ දේවල් ඉදිරියේ වෙන්ට තිබෙන සියල්ල දකින්න පිණිස ඊශ්‍රායල් සෙනඟට දෙන්න ලැබුවා. මේක පුදුමාකාර ආශිර්වාදයක්. දැන් අපි යනවා ඊළඟ කොටස. ඒක ඊටාම වැදගත්. ඔබ ඉදිරියේ මම තවන්ට කැමතියි. මේ එළිදරව් දැන් ඔබට අපි පරණ කිවිසුමට අපේ අවධානය යොමු කරා. මේ පරණ කිවිසුමේ අපිට හම්බෙන සියල්ල එළිදරව් පුත අපිට තුල අපිට හම්බෙනවද බලන්න. උන්වහන්සේ දැන් අපි පරණ කිවිසුමේ සියල්ල ඊශ්‍රායල් සෙනඟ කළානේ. ඊට පස්සේ දැන් අපි ඉන්නේ අලුත් කිවිසුමේනේ. එතකොට මේ අලුත් කිවිසුමේ ජීවත් වෙන ඔබත් මම මේ උන්වහන්සේ දැන් කරනා වූ සේවය පිළිබඳ උන්වහන්සේ එළිදරව් කර දී තිබෙනවද? අනිවාර්යයෙන්ම බලන්න. එළිදරව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ බැටළු පැටවනන් ගැන කතා කරනවා. ඊළඟට එළිදරව් පොතේ මම කාලය නිසා මම ඔබට බයිබල් පාඨිත්‍රාය දෙන්නේ. එළිදරව් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 12 සහ 13 පහන් රුක් සත ගැන කතා කරනවා. ඊළඟට එළිදරව් පොතේ උන්වහන්සේ පහන් දේවමාලිගාවේ ශුද්ධස්ථානයේ වැඩ වාසය කිරීම පෙන්වනවා කාටද? යොහන්තුමාට. එතකොට ඔබට පේනවා බැටළු පැටවාව අපිට හම්බ වෙනවා එළිදරව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. එළිදරව් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 3 සිට 5 දක්වා අපිට හම්බ වෙනවා සුදු දුම් පූජාසනය. මේවා ශුද්ධ ලියවිල තුලින්ම අපි ඉගෙන ගන්නකොට අපිට කොච්චර පැහැදිලි වෙනවද උන්වහන්සේ දැන් කරන්නා වූ සේවය. ඊළඟට එළිදරව් 11 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ අපිට හම්බ වෙනවා ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාව ඇරුවා. ඇරුණ ලැබුවා. යොහන්ට පෙන්නවා. ඒ දේවමාලිගාවේ තිබෙනා වූ අතිශුද්ධ ස්ථානයේ තිබෙනා වූ ගිවිසුම් පෙට්ටිය. තාවර සහෝදර සහෝදරි මේ සියල්ල උන්වහන්සේ ඔබටත් මට දී තිබෙනවා. ඊළඟට සංගවුණු මන්න ගැන කතා කරනවා. එළිදරව් 2 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ මන්න දෙන්න යන බව ජය ගන්නාට. ඊළඟට එළිදරව් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 5 සිට 8 දක්වා උන්වහන්සේගේ සේවය අවසන් කිරීම. උන්වහන්සේගේ සේවය දැන් කරන්නා වූ උත්තම පූජක මෙහෙ උන්වහන්සේ අවසන් කරලා උන්වහන්සේ දෙවෙනි වර එන්ට යන්නා වූ ඒ සේවය අවසානයේ හර ලස්සනට උන්වහන්සේ ශුද්ධ ලියවිල තුල ලියා තිබෙනවා. දැන් ඔබට පේනවා ඔබට ඔබගේ අවධානය යොමු කරන්න කැමති ක්‍රිස්තුස් වහන්සේගේ සේවයේ අධීරවලට පළවෙනි අධීරය බලන්න. යොහන් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ පළවෙනි අධීර තමයි මොකද්ද? තවද වාක්‍යානෝ මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණ අපතරේ වාසය කළසේක. උන්වහන්සේ කඳවුරට ආවා. හැබැයි සුවකීයෝ උන්වහන්සේව පිළිගත්තේ නැහැ. නමුත් උන්වහන්සේ ආවා. මේ පළවෙනි අධීරය උන්වහන්සේ ගත්තා. කඳවුරට ආවා. වැඩ වාසය කරන්ට මිනිසයන් සමග. ඊළඟට අපි දන්නවා උන්වහන්සේව අපිට හම් වෙනවා කොහෙද? පිටත මළුවේ. මේක මම ඉගෙන ගන්නකොට පුදුමාකාර හිතේ ප්‍රීතියකින් හිතේ පුදුමාකාර ආශිර්වාදයක් මට ඇති වුණා. අපිට හම්බ වෙනවා ඊට පස්සේ උන්වහන්සේ කඳවුරට ආවා. ඊළඟට උන්වහන්සේව අපිට හම්බ වෙනවා පිටත මළුවේ. කොහොමද? එතන තියෙනවා බැටළු පූජාසනේ. එක පේත්‍රස්ගේ පොතේ පේත්‍රස්තුමා කතා කරන පළවෙනි පරිච්ඡේදයේ 18 සිට 20 දක්වා පැහැදිලිවම අපිට හම්බ වෙනවා බැටළු පැටවව අපිට හම්බ වෙනවා. ඒ ලේ අපිට හම්බ වෙනවා. බැටළු පැටවාගේ ජීවිත පූජාව අපිට හම්බ වෙනවා. පේත්‍රස්තුමා හර ලස්සනට විස්තර කරනවා උන්වහන්සේව පිටත මළුවේ අපිට හම්බ වෙනවා. ඊට අපිට හම්බ වෙනවා උන්වහන්සේ ශුද්ධ ස්ථානයේ. හේබ්‍රේ පොතට යනකොට පවුල්තුමා කතා කරන උන්වහන්සේ කොහෙද ඉන්නේ කියන කාරණේ. උන්වහන්සේගේ සේවය ශුද්ධ ස්ථානයේ අපිට හම්බ වෙනවා. ඊළඟට හේබ්‍රේ පොතේ 1 යොහන්ගේ පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ කියනකොට අපිට උන්වහන්සේ කරන්නා වූ ස්වර්ගයේ කරන්නා වූ සේවය අපිට හම්බ වෙනවා. ඊළඟට ඒ විතරක් නෙමෙයි එළිදරව් පොතේ පොතට ගියත් 1 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ පහන් රුක් මැද කරන්නා වූ ඒ ඉන්නා වූ දර්ශනේ උන්වහන්සේ ශුද්ධ ස්ථානයේ ඉන්නා වූ දර්ශනේ යොහන්තුමා දකින්න. ඊට පස්සේ අපිට හම්බ වෙනවා 2 කොරින්ති පොතේ යනකොට 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ උන්වහන්සේ අතිශුද්ධ ස්ථානයේ කරන්නා වූ ඒ විනිශ්චය
ඉතින් උන්වහන්සේ අතිශුද්ධස්ථානය කරන්නා වූ විනිශ්චය පිළිබඳව අපිට දේකොරින්ත පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ හම්බ වෙනවා. බලන්න දයාවර සහෝදර සහෝදරිය මොනතරම් අලංකාර ලෙස මේ සියල්ල උන්වහන්සේ සුද්ධ ලේවිල තුල ඔබටත් මගේ ගැලවීම පිණිස තබා තිබෙනවාද කියන කාරණේ. උන්වහන්සේ පළමුව අපිට හම් වෙනවා. උන්වහන්සේ ආවා මාංශවත් වෙලා කෝට්ටේ නැත්තම් ඒ කැම්ප් එකට නැත්තම් කඳවුරට උන්වහන්සේ ආවා. ඊළඟට උන්වහන්සේ පිටත මළුවට ගිහිලා උන්වහන්සේගේ ජීවිතය පූජා කළා. උන්වහන්සේ ඊට පස්සේ සුද්ධස්ථානට අතුරුනා. මේ බලන්න පරණ ගිවිසුමේ ඒ මණ්ඩප මෙහෙය තුළ ක්‍රිස්තුස් වහන්සේගේ සහභාගීත්වය උන්වහන්සේ කොයි විදිහටද ඒ සියල්ල සම්පූර්ණ කළේ කියන කාරණේ. ඇයි මේ දේවල් මේ විදිහට උන්වහන්සේ කළේ? ඔබගේත් මගේත් ගැලවීම උදෙසා. ඔබගේත් මගේත් ගැලවීම උදෙසා මේ සියල්ල කළා. ඊට පස්සේ එල්තර පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 11 සහ 16 වෙනි පදේ අපිට හම්බ වෙනවා. උන්වහන්සේගේ සේවය අවසන් කරලා උන්වහන්සේගේ දෙවන පැමිණීම අපිට හම්බ වෙනවා. එල්තර පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 11 සහ 16 වෙනි පද. ඊළඟට අපිට හම්බ වෙනවා මේක තමයි ඊළඟ කාර්යය. ඔබ දන්නවා මේ සමය කිරීමේ දවසේදී ඔබට මතක ඇති එළුවන් දෙදෙනෙක් අරගෙන ඒ පසයට දමලා එක එළුවෙකුව ඒ සුද්ධස්ථානයේ සතිශුද්ධස්ථානයේ වෙන් කරලා තිබුණා. ඒ තිරේ ගඳ ගහන තිරය බැටළු ලේ දිනපතා කලාව පූජාවන් තුලින් මේ ගඳ ගැහුවා වූ ඒ තිරය ඒ එළුවගේ පිටේ බැඳලා ඒ සියල්ලට මේ පාපවලට සියල්ල වර්ධකාරය වෙන කවුරුත් නෙමෙයි. කවුද? මේ සාතන්ව සම්බන්ධ කරන්නා වූ නැත්නම් සාතන්ගෙන් පෙන්වු කරන්නා වේලුවව වනාන්තරයට පාලුකරයට යවුවා. මේ දේම උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී කරන්ට යනවා. සාතන්ව අවුරුදු 1000කට බඳින්න යනවා. ඒ පිළිබඳව අපි එල්දරා 20 වෙනි පරිච්ඡේදයේ ඉගෙන ගන්නකොට අපි කතා කරා. එතකොට මේ සමය කිරීමේ දවසේදී පාලුකරයට යවුවා වූ ලිවාගෙන් කාරණය සම්පූර්ණ කරන උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී සාතන්ව අවුරුදු 1000කට පාළුව එතන කියනවා. නැත්නම් අන්ධකාරයෙන් පිරුණා වූ පාලුකවෙන් පිරුණා වූ ස්ථානයේ උන්වහන්සේ සාතන්ව බඳිනු ලබනවායි කියලා. බලන්න මේ මණ්ඩප මෙහෙය තුලින් තියෙනවා සියලු කාරණා උන්වහන්සේ ඉෂ්ට කරගෙන යන හැටි. ඒකයි මම කිව්වේ. මේක තමයි වර්තමාන සත්‍ය. මේ දේ ඔබ අවබෝධ කරගත්තොත් ඔබට ගොඩාක් පහසු වෙනවා ඔබගේ ජීවිතය උන්වහන්සේට වැඩ වාසය කරන ස්ථානයක් බවට පත් කරන්න. ඊට පස්සේ අපිට හම් වෙනවා මේ මණ්ඩපය තුල තිබෙනා වූ ධර්මතාවයන් අපිට මේ සියලු ධර්මතාවයන් සුද්ධ ලීවිලේ උත්පත්ති පොතේ සිට එල්දරා පොත දක්වාම සඳහන් වෙන්නා වූ අපිට මේ සියලු ධර්මතාවයන් මේ මණ්ඩප මෙහෙය තුල උන්වහන්සේ අතුල් කරලා තිබෙන බව ඔබ ඉදිරියේ තබන්න කැමති. මේ අවසාන ඔබ ඉදිරියේ තබන්නා වූ ස්ලයිඩ් එක බලන්න මොනතරම් මම ඉංග්‍රීසියෙන් තියෙන මම ඔබට විස්තර කරලා දෙන්න. ඔබට පේනවා ඇති උන්වහන්සේගේ මාර්ගයද ඒකයි අපේ ප්‍රධාන මාතෘකාව. උන්වහන්සේගේ මාර්ගය මේ මණ්ඩපය මෙහෙය තුල තබා තිබෙනා වූ කාරණේ ඔබට පේනවා ඇති. සුදුවට ඊතලෙන් පෙන්වු කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ ස්වර්ගයේ අතහැරියා. පළමුව ඊළඟට උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා ඒ සුද්ධස්ථානයේ ඒ තිබුණා වූ සියලු කාරණා සම්පූර්ණ ජීවිතයක් පාප මාංශයේ දරුවත් උන්වහන්සේ සම්පූර්ණ ජීවිතයක් ජයග්‍රාහී ජීවිතයක් ගත කළා. ඊට පස්සේ උන්වහන්සේ අවුරුදු 30 දී ඔබට පේනවා ඇති ඒ වතුර භාජනයේ උන්වහන්සේ බෞතිස්ම ලැබුවා. ඊළඟට උන්වහන්සේ ජීවිතය පූජා කළා. ඇයි? ඔබට ඊළඟට කහපාට නැත්තම් කහපාට මොකක්ද ඒකට කියන්නේ? ඊතලෙන් ඔබට පේනවා ඔබව ගෙනියන්න කොහටද? සුද්ධස්ථානෙට. දායවර සහෝදර සහෝදරිය මොනතරම් ආශිර්වාදයක්ද කියලා බලන්න. උන්වහන්සේ ස්වර්ගය අතහැරලා මේ මණ්ඩප මෙහෙය තුලින් ඔබට පේන්නා වූ ඒ අදාළ ස්ථාන මොකද ඔබට යන්න හැකියාවක් නැහැ නේ සුද්ධ අතිශුද්ධ ස්ථානට. පියන් වහන්සේ වෙතට යන්න හැකියාවක් නැහැ. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේට බහින්න සිද්ධ වුණා. ඒ most holy place එක නැත්තම් ඒ අතිශුද්ධ ශුද්ධ වූ ස්ථානයෙන් උන්වහන්සේ ඇවිල්ලා උන්වහන්සේ ශුද්ධ වූ ජීවිතයක් ගත කරලා පාප මාංශය දරලා ඊළඟට උන්වහන්සේ ඒ පිටත මළුවේ තිබෙනා වූ වතුර භාජනෙන් උන්වහන්සේ බෞතිස්ම ලැබලා ඊළඟට උන්වහන්සේ කුරුසියේ පූජා වුණා. අන්න එතන ඉඳලා දැන් ඔබට පුළුවන් ගමන ආරම්භ කරන්න. ඔබ ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ පූජාව පිළි අරගෙන ඊළඟට ඔබ එනවා බෞතිස්මයට. ඔබ ඒ වතුරෙන් ඒ ආත්මයන්ගේ ඒ පවිත්‍ර වෙලා අලුත් ජීවිතයක් ලැබලා අලුත් උපාදයක් ලැබලා අලුත් නැවිල්ලක් වෙලා ඔබ ඇතුල් වෙනවා කොහටද? සුද්ධ වූ ඒ සුද්ධ ස්ථානයේ ඒ ස්ථානය අපි කතා කළා. ඒ ජීවිතයට ක්‍රිස්තුස් වහන්සේත් එක්ක නිරතුරුවම ඔබ මාලිගාව උන්වහන්සේට ඔබගේ ජීවිතය තුළ යාඥාවෙන් දේව වචන ඉගෙන ගැනීමෙන් සාක්ෂි දරීමෙන්
ඔබ එතනදී සම්පූර්ණ වෙන උන්වහන්සේගේ පැමිණීමේදී ඔබ අරගෙන යන්න යනවා කොහටද? පියාණන් වහන්සේ වෙතට. ඩාබර සහෝදර සහෝදරිය මේක හරි ලස්සන මේ චිත්‍රය ඔබ ඉදිරියේ තවලා තිබෙනවා. ඩාබර සහෝදර සහෝදරිය මෙවැනි ආශිර්වාදයක් උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙන බැවින් ඔබට බැරි වුණු දේ ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරලා ඔබට ආරාධනා කරනවා ඒ ශුද්ධ වූ ජීවිතයට ඇතුල් වෙන්න. මේක තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන උන්වහන්සේ කිව්වේ ඒකයි. මේක තමයි අර මා ශුද්ධව සිටිනේ නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න ඕනේ කියලා කිව්වේ උන්වහන්සේ. මේක තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙනා ඒ ජීවිතය. ඔබ උන්වහන්සේ ආව කුරුසියට දැන් ඔබට පුළුවන් ඉදිරියට ගමන් කරන්න. ඔබට හැකියාවක් ලැබුණ නැහැ ඒ අතිශුද්ධස්ථානට ඇතුල් වෙන්නට. නමුත් උන්වහන්සේ ඔබ අද ශුද්ධ ස්ථානයේ දක්වා ගෙනලා තිබෙනවා. උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ ඔබ අරගෙන යනවා. කොහටද? ඒ මහත් වූ තේජසෙන් ඔබගේ ජීවිතය මහිමයටපත් කිරීම. අපි කියනවා මේ අධීර තුනක ක්‍රිස්තියානි කාර්යයේ ජීවිතය. පළමුව ඔබ පවිත්‍ර කරනවා, නැත්නම් ඔබ නිදහස් කරනවා, පාපයෙන් නිදොස් කරනවා. මට මේ කෝට්යාඩ් එකේ සිද්ධ වුණ දේවල් මට විස්තර කරන්න වෙලාව මදි. මම ලබන සතියේ මම මේ කාරණේ විස්තර කරන්න. ඒ නිසා අපේ ජීවිතයේ මේ ශුද්ධ සත්‍යතාවයේ තේරුම් අරගෙන අපි උන්වහන්සේට ලං වෙලා අපි ශුද්ධස්ථානයේ ඇතුල් වෙලා උන්වහන්සේ සමග ඒ මහත් වූ පංගුකාරකම ඇතුව අපි ජීවත් වෙමු. මෙසේ කරන්න ඔබටත් මටත් උන්වහන්සේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සමග ජේසුස් පිහිටයි.